ආර්ථික අර්බුදයක් ඔඩු දුවනකොට ඒක සමාජ අර්බුදයක් බවට පත් වෙනවා. ජනතාව තුළ එන්න පීඩනය වැඩි වෙනවා. ඒක අපරාධ හැටියට, කලකෝලාහල හැටියට, සමාජ ඝාතන හැටියට ආදි ප්‍රකාශයට පත් වෙනවා. ජනාධිපතිවරයාගේ ගේ වට කරාම මාර්තු 31 වෙනිදා මේ රටේ ජනතාව මාසෙයි දවස් 18ක් විතර ජනාධිපති මන්දිරයට ගුහාගත වෙලා හිටියා. අගමැතිවරයා අස් වුණා. ඇමති මණ්ඩලයේ කීප සැරයක් මාරු වුණා. අවුරුදු 74න් භාගයට වැඩි ප්‍රමාණයක් පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක්වත් නැති වුණා, දිනන්න බැරි වුණා. රනිල් ආවේ ජාතික ලැයිස්තුවේ. මතකනේ? අපි ඉස්සරහට මොකද කරන්නේ? මොකක් හරි ලෝකේ හොයා නොගත් එන්නතක් හොයාගෙන රනිල්ව චිරාත් කාලයක් ජීවමාන කරමුද අපි? උද්දච්චකමයි මෝඩකමයි එකතු වුණාට පස්සේ තියෙන ඒ සංකල්පය තමයි මේ පෙන්눔 කරන්නේ. තේරෙන්නේ නැහැ. හරිද? Taman දන්නේ නැහැ කියලා දන්නේ නැහැ. ආණ්ඩුව බය නැත්තම් ලක්ෂයක් 9 අතේ තියෙනවනම් 3-2 බලය ගැන විශ්වාසයක් තියෙනවනම් ඡන්දයක් තියන්න. ඇයි මේක එක මේ හේතු එකේ ඉන්නේ? අයිබෝන් ඔබෙක් වන්නේ ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් ශ්‍රී ලංකාවේ වර්තමානයේ අර්බුද නිර්මාණය වෙලා තියෙන කාල සීමාවක දේශපාලනික වශයෙන් අර්බුද නිර්මාණය වෙලා තියෙද්දී රටේ පාලන බලය, පාලන තන්ත්‍රය ඒ පැත්තටයි මේ පැත්තටයි කඹ අදින කාල සීමාවක රටේ ජනතාව විවිධ මත පළ කරනවා. රටේ ඊළඟට පාලනය බාර ගන්නට ඕනි කවුරුන්ද කියන කාරණය පිළිබඳව. ඒ වගේම වර්තමානයේ රටේ පාලන තන්ත්‍රයට රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙලා තියෙන අර්බුද විසඳ ගන්නට පුළුවන්ද, ගැටලු විසඳ ගන්නට පුළුවන්ද කියන තැන ප්‍රශ්නාර්ථ මතුවලා තියෙනවා. එවන් කාල සීමාවක අද සතියන්තයට මත්තෙන් සිකුරාදා දවසේදී ටෝක් 24 සජීවී වැඩසටහන අපි ඔබ හමුවට ගෙනෙනවා. අද අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට මේ ආරාධිත අසුන අපි වෙන් කළේ දේශපාලන ජනතාව සහ ජාතික ජනබලවේගයේ භූමිකාව පිළිබඳව කතා කරන්නට ජාතික ජනබලවේගයේ වෙනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා. අයබෝන් ඔබතුමන්ට. අයබෝන් රවිත්. මුලින්ම බොහොම ස්තුතියි. ඔබතුමන්ලා ගැන රටේ ජනතාව වෙනදාටත් වඩා කතා කරන කාල සීමාවක අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ආරාධනා කරාට. මම කැමති අපේ සාකච්ඡාව පටන් ගන්නට වර්තමානයේ අපේ ශ්‍රී ලංකාවේ අර්බුද රාශියක් නිර්මාණය වෙලා තිබෙනවා. ආර්ථික අර්බුදයක් අපිට තියෙනවා, දේශපාලනික අර්බුදයක් අපිට තිබෙනවා. ඒ වගේම විශේෂඥයෝ ආර්ථික විශේෂඥයෝ මත පළ කරනවා අර්බුද රාශියක් අපේ ශ්‍රී ලංකාවට එමින් තිබෙනවා. අපිට ආහාර අර්බුදයක් පේනමානක තිබෙනවා. ආර්ථික විශේෂඥයෝ මත පළ කරනවා. මේ අර්බුද ඔබතුමා දකින විදිහට කවුරුන් විසින් නිර්මාණය කරපුවද? රවිදු, මේ අර්බුදයේ මූලය තියෙන්නේ ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුද කියන ඒවා එක තැනක නතර වෙලා ආර්ථිකයේ සීමා විතරක් තියෙන්නේ නැහැ. ඒක මහ බැංකුවේ නැත්නම් මුදල් අමාත්‍යාංශ ඉලක්කම් වල හරි, බඩු මිලේ හරි, නැත්නම් කොටස් වෙළඳපොලේ මිල ගණන් වල දර්ශක වල හරි එහෙම තියෙන්නේ නැහැ. ආර්ථික අර්බුදයක් ඔඩු දුවනකොට ඒක සමාජ අර්බුදයක් බවට පත් වෙනවා. ජනතාව තුළ එන්න පීඩනය වැඩි වෙනවා. ඒක අපරාධ හැටියට, කලකෝලාහල හැටියට, සමාජ ඝාතන හැටියට ආදි ප්‍රකාශයට පත් වෙනවා. ඒක සමාජ පවුලක අඩදබරයක් වුණත් වෙන්න පුළුවන්. ඒක ආර්ථික අර්බුදය විසින් තමයි සමාජ අර්බුදය ජනිත කරන්නේ. ඊළඟට ආර්ථික අර්බුදයක්, දේශපාලන අර්බුද, සමාජ අර්බුදයක් විසින් ඒක දේශපාලන අර්බුදයක් දක්වා යනවා. දැන් මේ වෙලාවේදී අපේ රටේ ජනතාව මුහුණ දෙන මේ සමහර සිදුවීම් ගත්තාම ඔබට පේනවා ඇති ජනාධිපතිවරයාගේ ගේ වට කරාම මාර්තු 31 වෙනිදා මේ රටේ ජනතාව ඔහු මාසෙයි දවස් 18ක් විතර ජනාධිපති මන්දිරයට ගුහාගත වෙලා හිටියා. අගමැතිවරයා අස් වුණා. ඇමති මණ්ඩලයේ කීප සැරයක් මාරු වුණා. ඉතින් මෙහෙම වෙන්නේ රටේ පාලකයන්ට තවදුරටත් කලින් පාලනය කරපු විදිහට පාලනය කරන්න බැරි වෙනවා. ඒක තමයි අපි කියන්නේ දේශපාලන අර්බුදය ඉහළින් පේන්න පටන් ගන්නවා කියලා. ඉහළින් අර්බුදය. පහළින් අර්බුදය කියලා කියන්නේ සාමාන්‍ය විදිහට ජීවිත ගත කරපු ජනතාවට ඒ විදිහට ජීවත් වෙන්න බැරි වෙන එක. දැන් උදේ ඔෆිස් එකට ගියා නම් කෙනෙක් හවස ගෙදර ගිහිල්ලා යාළුවොත් එක්ක නැත්නම් පවුලේ කට්ටියත් එක්ක ඥාතීන් එක්ක සතුටෙන් හිටියා නම් ඒ වෙනුවට ඔහුට කෙලින්ම තෙල් පොලිම රැඳිලා තියෙනවා. සමහරට තෙල් පොලිම දවස් 2-3ක්. ගෑස් ගන්න එහෙමයි. විදුලිය නැහැ. දරුවන්ට විභාගයකට පාඩම් කරගන්න විදිහක් නැහැ. සමහර කෙනෙකුට තමන්ගේ වයසක අම්මා තාත්තට ඖෂධයක් හොයාගන්න සෑහෙන පරිශ්‍රමයක් දරනලා තියෙනවා. ඒකටත් නියමිත ඖෂධේ නැහැ. ජීවිත නැති වෙනවා. දැන් අපි කතා කරන්නේ තෙල් පෝලිං වල මැරිච්ච 9ක් විතර ප්‍රමාණයක් ගැන පුද්ගලයෝ. ඊට වඩා මිය ගිහිලා තියෙනවා. සමහරට නියමිත වෙලාවට
රෝහල් ගත කරගන්න ගෙනිය ගන්න බැරි වෙලා පෙට්‍රල් නැහැ ඩීසල් නැහැ අත්‍යවශ්‍ය ඖෂධය නැහැ සමහර සත්කම් හරියට කරගන්න බෑ ඉතින් මේක තමයි මේ ජනතාවටත් එහෙම ජීවත් වෙන්න බැරිනවා එතකොට මේ ආර්ථික සමාජ දේශපාලන අර්බුදයකට අපි මොකද වෙලා තියෙන්නේ ඔබ ඇහුවේ මේකට වක් කියන්න ඕන කවුද කියලා ඇත්තටම ඔබට පේන මතු පිටින් පේන එක තමයි පහුගිය අවුරුදු දෙකේදී ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් මේ අර්බුදය උග්‍ර කළා. දැන් සමහර විට අපිට මේ තුන් වේල කන්න නොහැකි තත්වයකට යන්න වෙන්නේ නැහැ. මේ අර්බුදය උග්‍ර කරේ නැත්තම්. හැබැයි ඔහුට මෙතරම් හානියක් තනියෙන් කරන්න බෑ අවුරුදු දෙකකදී. ඒ කියන්නේ පහුගිය අවුරුදු 74ක් තිස්සේ අපි කියන්නේ ඇත්තටම නිදහසෙන් පස්සේ මේ රට ගොඩනැගීම සඳහා වෙච්ච ආර්ථික දැක්මක් ප්‍රතිපත්තියක් විශේෂයෙන් නිෂ්පාදන ආර්ථිකයක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වෙනුවට ක්‍රියාත්මක වෙච්ච ආර්ථිකය ඇතුලේ සීමිත කොටසක ප්‍රතිලාභ ලැබෙන සාතිශය බහුතරයක් ජනතාව දුකෙන් දුකට පීඩාවෙන් පීඩාවට පත් වෙන ආර්ථික ක්‍රමයක් තමයි නිර්මාණය වුණේ. ඒ 74 නුත් 1977න් පස්සේ විවෘත ආර්ථිකය තුල තමයි මේකේ නරකම කාල දසාව සමස්තයක් හැටියට අවුරුදු 74 රට පාලනය කරපුවා කියන්නට ඕන. ඒකනුත් විශේෂයෙන්ම විවෘත ආර්ථිකයේ මෙරට හඳුන්වා දීලා අරගෙන ගියා පාලනය කරන්න ඕන. ඒක උග්‍ර කරපු ගෝඨාභය රාජපක්ෂ පාලනයක් කියන්න ඕන නිසා මේ රට පාලනය කරපු කාටවත් මේ ආර්ථික සමාජ දේශපාලන අර්බුදයේ වගකීමෙන් ගැලවෙන්න බෑ. ඒතර ඔබතුමා පැහැදිලිවම ඍජුවම ඇඟිල්ල දික් කරන්නේ නිදහස ලබා ගැනීමෙන් අනතුරුව පාලන තන්ත්‍රය මෙහෙයවපු ආණ්ඩු ටික විතරමද වග කියන්නට ඕනේ. විපක්ෂයේ වග කියන්නට ඕනේ නැද්ද? ජාතික ජන බලවේගයේ විදිහට ඔබතුමාලා වග කියන්නට ඕනේ නැද්ද? රවින්දු දැන් අපේ රටේ ව්‍යවස්ථාවේ හැටියට ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියෙන් තියෙන්නේ පාර්ලිමේන්තුවට තමයි රටේ මූල්‍ය පාලනය පිළිබඳ වගකීම තියෙන්නේ. හැබැයි එහෙම තිබුණයි කියලා දැන් පාර්ලිමේන්තුවේ ජනතාවගෙන් බදු එකතු කිරීම ඒ බදු වියදම් කිරීම සම්බන්ධයෙන් තීන්දුව ගන්න ආණ්ඩුව. අයවැය කියලා කියන්නේ එහෙම මූල්‍ය ලියවිල්ලක් නේ. එතකොට ආණ්ඩුව හැමතිස්සෙම මේක සම්මත කරගන්නවා විපක්ෂ විරුද්ධ වෙනවා. සැලකියුතු අවස්ථාවලදී. විපක්ෂ විරුද්ධ උනේ කියලා ඒ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවේ තියෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් මේ මෙවැනි ආකාරයේ අර්බුදයක් කළමනාකරණය කරගන්න වෙන්නෙම ආණ්ඩුවකට තමයි. කියන්නේ මේ අර්බුදය ඇති කරන්නේත් ආණ්ඩුවක් මේක විසඳන්න පුළුවන් ආණ්ඩුවට. ජාතික ජන බලවේගයට මේ රටේ ජනතාව ආණ්ඩුවක් දීලා නැහැ. ආණ්ඩුවක් දීලා නැහැ. ආණ්ඩුවක් අපිට දීලා අවුරුදු 5ක් විතර අපිට කිව්වොත් එහෙම ඔයගොල්ලොත් මෙහෙම තමයි කරේ කියලා අන්න එතකොට අපට ඒක පිළිගන්න වෙනවා. නමුත් එහෙ වෙලා නැහැ නේ. නමුත් වර්තමාන ආණ්ඩුවට අපි දකිනවා යම් යම් පීඩන ඔබතුමාලා විසින් ලබා දෙනවා. විපක්ෂයත් එකතු වෙලා දේශපාලන පක්ෂ ඔක්කොම එකතු වෙලා ආණ්ඩුවට යම් කිසි පීඩනයක් ලබා දෙනවා. අපි අහන්නේ ඇයි මේ පීඩනේ ලබා දෙන්න ඔබතුමාලා මෙච්චර කාලයක් ගත්තේ? ඔබතුමාලා ආර්ථික අර්බුදයක් දැක්කනම් දේශපාලන ව්‍යසනයක් දැක්කනම් මේ පීඩනේ ඔබතුමාලට කලින් ලබා දෙන්නට තිබ්බනේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛ ආණ්ඩුවට හෝ ඊට කලින් හිටපු ආණ්ඩුවකට. අවින්දු පීඩනේ එල්ල කරන්න වෙන්නේ ජනතාවත් එක්ක ජනතා සහයෝගීත්වයෙන්නේ. එහෙම නැත්නම් පක්ෂික දේශපාලන මණ්ඩලයක් මධ්‍යම කාර්ය සභාවක් පක්ෂයක් විතරක් තීන්දුව කරලා ආණ්ඩුවකට පීඩන එල්ල කරන්න බෑ. ඒකට ජනතාව ඒක රාශී කරන්න ඕන. ජනතාව ඒකට බද්ධ කරගන්න ඕන. දැන් 2019 දීත් මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එතකොට මෙච්චර මේක වර්ධනලා තිබුණේ නැහැ. නමුත් අපි කිව්වා. ඒතොර ඒ වෙලාවේදී මේ බලය ගත්ත අය පාවිච්චි කරපු තුරුම්පු මොනවද? ඒගොල්ලෝ ඔබට මතක නම් 2018 විතර වෙනකොට ඔවුන් හැදුව මතයක් මෙහෙම. දේශපාලඥයෝ තමයි රට විනාශ කළේ. දේශපාලඥයෙක් නොවන කෙනෙක් ගේන්න ඕන ජනාධිපති පුටුවට. විද්වත් කෙනෙක් නම් හොඳයි. රාජ්‍යධාරීන් නම් හොඳයි. ඒ අතරේ පොඩි කතා බහක් තිබුණේද මේ හමුදා පාලනයක් හරි කමක් නැහැ. රට හදන්න එනවා නම් හොඳයි කියලා. එතකොට ඔය හමුදාවේ ඉන්න කෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක්, දේශපාලඥයෙක් නොවන කෙනෙක්, ඕනනම් කෙනෙකුට ගන්න පුළුවන් ඇමරිකාවේ හිටපු කෙනෙක්. ඒ ඇස්සේ කිව්වා එයා IT දන්නවා කිව්වා. ඔහොම ඔක්කොම කියලා හැදුවා එකක්. දැන් රට ගොඩ ගන්න ඕන කරන්නේ මේ වගේ කෙනෙක්. එතකොට මොකද උනේ? ලක්ෂ 69ක් ඡන්ද දුන්නා. මේ මම කියන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොහොට්ටුවේ සමාජික විතර ඡන්ද දුන්නා ලක්ෂ 69ක් කියන්නේ නැහනේ. වෙන වෙන පක්ෂවල ඡන්ද දීපු අය. පාවෙන ඡන්දායකයා. ඔය දැක්කනම් ඒ මැතිවරණ ව්‍යාපාරේ පොහොට්ටුවේ කැම්පේන් එක තරමටම ගම්වල තරුණ කණ්ඩායම් කොතරම් ස්වේච්ඡාවෙන් වැඩ කරාද? මම මීට මාස 8කට විතර කලින් අනුරාධපුරේ ගියාම අපේ දේශපාලන කටයුත්තකට එක තරුණ කණ්ඩායමක් මුණ ගැහුණා. ඔවුන් අපේ රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ කළමනාකරණ උපාධි හදාරපු අය.
ඒගොල්ලෝ ස්වෙච්ඡාවෙන් කියන්නේ පොහොට්ටුවේ ශාඛා සමිතියට සම්බන්ධ වෙන්නේ නැතුව වියත්මකට සම්බන්ධ වෙන්නේ නැතුව ස්වෙච්ඡාවෙන් තරුණ කණ්ඩායමක් රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යොත් එක්කත් එකතු කරගෙන ගෝඨාභය රාජපක්ෂ දිනවනේ කැම්පේන් එකක් කරනවා. අනුරාධපුරයේ ඒ වෙලාවේ කියන්නේ ග්‍රාමලධාරී වසම් උන් කියන්නේ ඒකට වචනිකුත් කොමට එක මතක නැහැ. කියන්නේ හැම ග්‍රාමලධාරී වසමකටම සංවිධානයක් හදලා ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ දිනවන්න ඔවුන්ගේ කැමැත්තෙන් ඔවුන් වියදම් කරගෙන ඔවුන් පෙට්‍රල් ගහගෙන ඔවුන් වාහන යොදාගෙන වැඩ කරනවා. එහෙම ලොකු උද්‍යෝගයක් තිබුණා. එහෙමනේ හැදුවේ. ඊළඟට මොකද කිව්වේ? ඒ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණාම කිව්වා රට හදන්න හොඳ පාර්ලිමේන්තුවක් ඕන. වියතුන් ඉන්න පාර්ලිමේන්තුවක් ඕන. නැත්තම් මේ මට තනියෙන් වැඩේ කරන්න බෑ. 3/2 පාර්ලිමේන්තුවක් ඕන කිව්වා. දැන් ජනතාව මොකද කරන්නේ? දුන්නා. එතකොට එවැනි තත්වයක් ඇතුලේ රවින්දු අපි මොන ලියවිලි මොන මාධ්‍ය සාකච්ඡා මොන දේවල් කිව්වත් ජනතාව පිළිගත්තේ අර ගෝඨාභය රාජපක්ෂ සහ 3/2 ආණ්ඩුව ගැන හදපු ප්‍රතිරූපේ චිත්‍රය. මම කියන්නේ ඒක මේක ජනතාවට දොස් කියලා වැඩක් නැත්තේ. ඕන් කල්පනා කරා ඒ මොහොතේදී ගැලවෙන්න තියෙන්නේ මොකද්ද කියලා. නමුත් අපි කිව්වා මේක රැවටීමක්. බොහොම පැහැදිලිව කිව්වා අනුසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂක හැටියට. ඔහු කිව්වා මට තියෙන්නේ විද්‍යානුකූල වැඩපිළිවෙලක්. මට තියෙන්නේ සැලැස්මක්. මම මැජික් කාරයෙක් නෙමෙයි. මට ප්‍රාතිහාර්ය පාන්න බෑ. මේ රට වැටලා තියෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න අපි ඔක්කොම එකතු වෙන්නට ඕන. ඒ කියන්නේ ජනතාව. පක්ෂ එකතු වෙන එක නෙමෙයි. ජනතාව එකතු වෙලා මෙන්න මේ ප්‍රතිපත්තිය අවුරුදු 2-3ක්වත් එක දිගට ක්‍රියාත්මක කරන්න කියලා ඔහු කිව්වේ. නමුත් ගෝඨාභය රාජපක්ෂ ආවේ එහෙම නෙමෙයි. මැජික් කාරයෙක් හැටියට. හරි ප්‍රාතිහාර්ය පාන්නෙක් හැටියට. සජිත් ප්‍රේමදාස දී අඩු වැඩි වශයෙන් තමයි මේ දේවල් කිව්වේ. ඉතින් ඒව කිව්වට ජනතාව ඒ මොහොතේ ඒව පිළිගත්තේ නැහැ. ජනතාව මේවා පිළිගන්න තැනකට ආවේ ඔවුන්ට මේක ඇඟට දැනෙන්න ගත්තට පස්සේ. තෙල් පෝලි, ගෑස් පෝලි. විශේෂයෙන් ගත්තොත් කොළඹ ඇතුළු මේ නගරවල පැය 13ක් විතර ලයිට් කැපෙන්න ගත්තාම තමන්ගේ දරුවට පාඩම් කරන්න ලයිට් එක නැති වුණාම විභාග ප්‍රශ්න පත්‍රය ලියන්න පේපර් print කරන්න බෑ කියලා කියනකොට ඔන්න අර්බුදේ එනවා. ආහාර මිල වැඩි වෙනකොට. එහෙම නැතුව ඉතින් අපි ඔබට මතක නම් ඉතින් ඔය මේ රටේ ණය ප්‍රමාණය ගැන අපි කොච්චර කිව්වද? අපි කිව්වා බෙදලා කිව්වා එක පුද්ගලයෙක් රුපියල් ලක්ෂ 5මාරක් නැහැ මේ රටේ කිව්වා. අපි කිව්වා මේ නෙළුම් කුළුණ අර සම්මන්ත ශාලා හම්බන්තොට හදපුවා සූර්ය වගේ ග්‍රවුන්ඩ් මත්තල එයාපෝට් එක මේ ආදී මහා පරිමාණ ව්‍යාපෘති අපේ රටේ සංවර්ධනයට දායක වෙන්නේ නැහැ කියලා. ඔක කියන්න පුළුවන් සරල භාෂාවෙන් අපි කිව්වේ. අපේ ටෙලින්සිල සහෝදරයා පක්ෂ ප්‍රධාන ලේකම් හැටියට ඔය එක සාකච්ඡාවක් කියනවා. ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කියන්නේ මේ නෙළුම් කුළුණ හදලා මොනවද කරන්නද? හරිද? මොකද මේකෙන් පැනලා මැරෙන්නද කියන්නේ කියලා. ඒක කිව්වේ නිකන් මේ මොකද්ද ඒකේ ප්‍රයෝජනය කියලා කියන්න. මොකද්ද ඕගොල්ලන්ගේ ඉලක්කය? හරිද? අපි ඒක මොකද උනේ? එවැනි නිකන් අර ජනතාවට සරලව මේක පැහැදිලි කරන්න ගියාම සමහර දේශපාලන කණ්ඩායම්, සමහර මාධ්‍ය කණ්ඩායම් සහ සාමාන්‍ය සමහර පොදු ජනතාවත් ඒවට ඉතාම නිර්දය ලෙස පහර දුන්නා. ඒකේ අපි මොකද්ද කියන්න හැදුවේ කියන එකවත් තේරුම් ගන්න උත්සාහ කරේ නෑ. එතන මොකක්ද තියෙන ප්‍රශ්නේ? රටේ ජනතාවට ඇයි ඔබතුමන්ලා කියන කාරණා ටික තේරෙන්නේ නැත්තේ? ජනතාව සාමාන්‍යයෙන් සමහර දේවල් තේරුම් ගන්න රවිදු අත්දැකීමෙන්. දැන් මම ඕක 2015ට ගිහිල්ලා පොඩි සංසන්දනයක් එක්කම ඔබතුමාගෙන් ප්‍රශ්න ඇහුවොත් එදා 2015 කාලවකවානුව තුළ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව තියෙද්දී එදා විපක්ෂ නායකයා විදිහට කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා නෙමෙයි සම්බන්ධන් මහත්මයා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාට පුළුවන් වෙනවා බොහොම සියුම් පීඩනයක් ආණ්ඩුවට යොදවන්නටයි. යොදවල ඉවරලා කොහොම හරි ඔහු ඊළඟ පාර ආණ්ඩුව පෙරලලා බලය ගන්නවා. රටේ ජනතාවගේ මානසික මට්ටම වෙනස් කරනවා. රටේ ජනතාවට කතා කරනවා. ඔබතුමාලගේ පාක්ෂිකයෝ දැන් කියන්නේ රටේ අර්බුද නිර්මාණය වෙලා තියෙන කාල සීමාවකවත් මේ ආණ්ඩුව පෙරලීමේ සූත්‍රය ඔබතුමාලා දන්නේ නැහැ කියලානේ. දැන් මහින්ද කරපු දේ හරිද? මොකද කරගත්තේ මහින්ද? තමන්ට බලය ගත්තා. බලය අරගෙන තමන්ට එරෙහිව තිබුණු පොලිස් පරීක්ෂණ, FCID පරීක්ෂණ, අල්ලස් කොමිසමේ පරීක්ෂණ ඔක්කොම යට කළා. නඩු ටික විසික් කළා දැම්මා. හරිනේ. ඒතකොට ඒගොල්ලන්ට ඌමනා තිබුණේ මොකද්ද? ඒගොල්ලන්ට ඌමනා ඒක. රවිදු බලය ගන්නවා කියලා කියන්නේ බලය ගැනීම සම්බන්ධ වෙනවා ඊළඟ අරමුණත් එක්ක. ඒ කියන්නේ අපි බලය ඉල්ලන්නේ මොකටද? අපි බලය ඉල්ලන්නේ රට ගොඩනගන්න. රට ගොඩනගන්න බලයක් ගන්නකොට අපි ජනතාව රවට්ටලා බලය අරගෙන ඉස්සරහට පවතින්න බෑ. දැන් එදා මහින්ද රාජපක්ෂ බලය ගන්න ගහපු උපක්‍රම තුරුම්පු අද පෙරලා පහර දෙන්නේ කාටද? මේ රටේ ජනතාවට. හරිද? මේ රටේ ජනතාවට.
මම කියමින් හිටපු කාරණේ මම සම්බන්ධ කරන්න නැහැ 2015ට කලිනුත් අපි මේ මෙගා ප්‍රොජෙක්ට්ස් යන කිව්වනේ. එතකොට සාමාන්‍යයෙන් අපිටම අත්දැකීමක් තියෙනවා ගොඩක් තැන්වල රැස්වීම වලට ආපු අය කියන කතාවක් තිබුණා. ඔයගොල්ලෝ හැමදාම මේ හොරකම් ගැන කියනවා. මහා පරිමාණ ව්‍යාපෘතවල ගසා කෑවා කියලා කියනවා. ඒක වැඩක් නෑ. ඔයගොල්ලෝ වෙන දෙයක් ගැන කතා කරන්න. මේ හොරකම් හැමදාම කතා කරලා තීරුමක් නෑ. ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ හදන්නේ කොහොමද කියලා. හරිද? එහෙම තමයි ජනතාව කිව්වේ. හැබැයි අද දෙමටගොඩ තෙල් පොලිමේ සිංහල මුස්ලිම් දෙමළ ભેදයක් නැතුව අර කාන්තාව බූලිය උස්සගෙන ඉන්නකොට භූමි තෙල් ගන්න. එතනට ගිහිල්ලා ගන්නකො පින්තූරයක් මොකද්ද පේන්නේ නැති? නෙළුම් කුළුණත් පේනවා, තෙල් පොලිමත් පේනවා. අද ජනතාවට තේරුම් යමින් තියෙනවා අපි මෙතරම් අර්බුදයකට අද වැට්ටුවේ ස්වභාවික ව්‍යසනයක් නෙවෙයි, කොවිඩ් වසංගතය නෙවෙයි, යුක්‍රේන යුද්ධය නෙවෙයි, සේනා දළඹුවා නෙවෙයි, මේ හොරකම මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන කොටසක් කියලා. රට පාලනය කරපු අය හොරකම් කරලා ඒගොල්ලන්ගේ පැත්තෙන් ධනෙ ගොඩ ගහගෙන තියෙනවා. අන්තිමට ජනතාව දුප්පත් වෙලා රට මෙතන දවටලා තියෙනවා. 2015 වෙච්ච වැඩේ මොකද්ද? 2015 දී මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසට කණ්ඩායම ජනතාවට පොරොන්දු දුන්නේ අපි හොරු අල්ලන්න. ඒකනේ. ඒ වෙලාවේදී රටේ ආර්ථිකය හදන්නම් කියනට වඩා උන්ගේ තිබුණ යහපාලනය. යහපාලනය කියලා කියන්නෙම නීතිය සාධාරණ ක්‍රියාත්මක කිරීම, හොරු අල්ලන එක. කිව්වනේ එයාපෝට් වහලා හොරු අල්ලන්නම් කියලා. හැබැයි අන්තිමට මොකද උනේ? අන්තිමට මහින්ද රාජපක්ෂගේ නෝනා ශිරන්ති රාජපක්ෂයෙන් කට උත්තරයක් ගන්න CID එකට කැඳවන්න බැරි තැනකට රනිල් වික්‍රමසිංහ ඒ ආණ්ඩුව පත් කළා. මෛත්‍රීපාල සිරිසේන ඒ ආණ්ඩුවට සහාය දෙන්න ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක්කා. රනිල් වික්‍රමසිංහ තමන්ගේ දේශපාලන ගේම් එක ක්‍රියාත්මක කරගන්න විපක්ෂීටපු පොහොට්ටුවේ කට්ටිය රැක්කා. මම මේ ළඟදී දැක්කා හරි ලස්සන පින්තූරයක් උඩට ඇවිල්ලා තියෙනවා Facebook එකේ. මට මතක 2016 අග විතර මේ කණ්ඩායමක් යනවා අල්ලස් කොමිසමට මහ බැංකුව බැඳුම් කර වංචාව ගැන පැමිණිලි කරන්න. දිනේෂ් ගුණවර්ධන, කංචන විජේසේකර, විදුරික් නායක, බන්දුල ගුණවර්ධන ඇතුළු කණ්ඩායම, රමේෂ් පතිරණ. කාට විරුද්ධව පැමිණිලි කරන්නේ? මහ බැංකුව අධිපති ඒ කාලේ අර්ජුන මහේන්ද්‍රන්ට සහ රනිල් වික්‍රමසිංහ විරුද්ධව. මහ බැංකුව හොරා. පොට්ටුව පෝස්ටර් ගාවේ රනිල් හොරා. දැන් බලන්නකෝ ඒගොල්ලෝ බලය තියාගන්න මොකද කරලා තියෙන්නේ? 2019 20 දී ඒගොල්ලන්ගේ ජයග්‍රහණයට පාර කපා ගත්තේ රනිල් විරෝධයක් හදලා. අද කිසි කැතක් නැතුව, කිසි හිරිකිතයක් නැතුව, දේශපාලන සදාචාර මුකුත් නැහැ. තමන්ගේ පාක්ෂිකයට මොකද වෙන්නේ ගමේදී කියලා බලන්නේ නැහැ. ඒ රනිල් වික්‍රමසිංහ අගමැති ගමේ තියාගෙන අන්න අපේ අගමැතිතුමා, අන්න අපේ සර් කියාගෙන ඉන්නවා. ඒතර මේ මොකද්ද? මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ බලය තහවුරු කරගන්න ගහපු ගේම් එක. එදත් මොකද කරේ? ওই දින 52 හරි මහින්ද රාජපක්ෂලා කළා තියෙන්නේ තමන්ට තමන්ගේ පවුලට බලය එකතු කරගන්න, බලය තහවුරු කරගන්න, නැති වෙච්ච බලය අත්පත් කරගන්න ගේම් ගහලා තිනවා. අවසානයේ රටට වැඩක් වෙලා නැහැ. ඒගොල්ලෝ ලෝකේ ඉන්න මහා ධනපති බවට පත් වෙලා තියෙනවා. හරිද? නිකන් හිතන්න රෝහිත රාජපක්ෂ මොන රැකියාවක් කරලාද ටර්කි ශැංකූරා වර්ගයේ බලල්ලු සුරතලට හදන්නේ කියලා. යෝජිත රාජපක්ෂ නාවික හමුදා නිලධාරියෙක් හැටියට පොඩි කාලයක් වැඩ කරලා ඔහුට පුළුවන් ද කියන්නකො CSN වගේ නාලිකාවක් කරන්න. දැන් ඔබගේ මේ ආයතනය කරන්න කොච්චර ප්‍රාග්ධනයක් යොදවන්න ඕනද? නාවික හමුදා නිලධාරියෙකුට පුළුවන් ද CSN නාලිකාව කරන්න? රටේම තියෙන මේ රටේ ඔය කොළඹ නගරය ඇතුළු ස්ථාන ගණනාවක් අපි ඒ ඉඩම් වල ඔප්පු සහිතව දාලා තියෙනවා. නාමලට යෝජිතට කොහොමද ඉඩම් ගන්න හැකියාව ලැබෙන්නේ? ඒ නිසා ඒගොල්ලෝ බලය ගන්නේ හොරා කාපු දේවල් ආරක්ෂා කරගන්න සහ නඩු ටිකෙන් ගැලවෙන්න. ඉතින් එහෙම බලය අරන් තේරුමක් නැහැ. ඒගොල්ලෝ දැන් හිතන්නකෝ මහ බැංකුව බැඳුම් කර වංචාව කරපු කෙනාව ආණ්ඩුවන් තියනවා. MCC ගිවිසුම රනිල් වික්‍රමසිංහ රට බෙදන්න MCC ගිවිසුම ගහන්න ගියේ. එමනේ කිව්වේ. ඒ රනිල් දාන්න තියෙන ආණ්ඩුවට. ඒ කොහොමනත් රටකට ආර්ථික අර්බුදය පාස්කු ප්‍රහාරය. කෙනෙක් බරපතලයිනේ පාස්කු ප්‍රහාරය. කෝ දැන් පාස්කු ප්‍රහාරයේ මහමුලකාරයෝ කෝ සහරාන්ලා ඇරුණට පස්සේදී ඉතුරු අයට කෝ දඬුවම්? කවුද දැන් අද චූදිතයෝ කවුද? අද වරදකාරයෝ කවුද? ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වෙච්ච 97 වතාවක් තොරතුරු ලැබිලත් ඒක වළක්වා ගන්න බැරි රනිල් වික්‍රමසිංහ දැන් කොහෙද ඉන්නේ? ඒ නිසා ඒගොල්ලන්ගේ දේශපාලන ගේම් වලින්, තුරුම්පු වලින්, රැවටීම් වලින් මතක තියාගන්න අපේ රටේ ජනතාවයි පීඩාවට පත් වෙලා. නිසා අපි එකට එකඟ නැහැ. අපි ඇත්ත කියලා මේ ආර්ථික අර්බුදයේ ප්‍රමාණය,
අපිට මොකද්ද කරන්න පුළුවන්? ඒකට කොච්චර කාලයක් යයිද? ඒකට අපිට විතරක් කණියෙන් කරන්න බෑ. ජනතාව සහාය දෙන්න මේ සියල්ල කියලා තමයි අපි බලය ගන්න. මොකද රවින්දු මතක තියාගන්න අපි ආණ්ඩුවක් ගන්න ෆේල් වෙනව නෙමෙයි. හරිද? නිකන් මේ මගදී දාලා යන්න නෙමෙයි. අපි ගන්න රට හදන්න. බලයක් ඕන අපිට මේක හදන්න. එතන හදනවා නම් අපි ජනතාවත් එක්ක සම්මුති කරෙන්න ඕන. මෙන්න අපි බාර ගන්න රට අපි ඔක්කොම එකතුලා වැඩේ කරමු කියලා. එහෙමනම් ගේම් වලින් මේ වැඩේ යන්න බෑ. අපිට රටක් තියෙනවා, රට ඇතුලේ අර්බුද ගොඩක් තියෙනවා, රට බාර ගන්න කට්ටියත් ගොඩක් ඉන්නවා. ඒ බාර ගන්න කට්ටියට රට කරන්නට පුළුවන් වෙයිද? කතා කරමු විරාමයෙන් අනතුරුව. ඔබ නැවතත් ටෝක් 24 සජීවී වැඩසටහන සමගින් අපි විරාමයට යද්දී කතා කරමින් හිටියේ රටේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා මේ ආර්ථික අර්බුද හමුවේ දුවන්න බැටන් එක ගැනීම පිළිබඳව අපි කතා කරමින් හිටියේ. ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයාට බනිනවා මේක රාජපක්ෂවරු තමන්ගේ බලය තහවුරු කරගන්න ගත්තු කුමන්ත්‍රණයක් කියලා ඔබතුමා සඳහන් කරන්නේ. නමුත් රට අරාජික වෙලා තියෙන වෙලාවක, රට ආර්ථිකමය වශයෙන් අස්ථාවර වෙලා තියෙන වෙලාවක ජනාධිපතිතුමා මේ බැටන් එක දෙන්න හදනවා කාට හරි. ඔබතුමාලගේ පක්ෂ නායකයත් හැංගෙනවා, අනිකුත් පක්ෂවල නායකයොත් හැංගෙනවා, කොන්දේසි දානවා මේ කොන්දේසි වලට යටත්ව තමයි අපි මේ බැටන් එක ගන්න, නැත්නම් මට මේ බැටන් එක ගන්න බෑ කියලා. ඒ වගේ වෙලාවක රනිල් වික්‍රමසිංහ මහත්මයා ගිහිල්ලා නිර්භීතව ආර්ථික අර්බුදය හමුවේ තියෙන මේ බැටන් එක ගන්නමනේ දුවන්න. ඇයි වෙන කාටවත් මේ බැටන් එක ගන්න බැරුව ගියේ? ඔක තමයි විශේෂයෙන් පොහොට්ටුවේ කණ්ඩායම තමන්ට තමන්ගේ පාක්ෂිකයන්ගෙන් එන විරෝධය වළක්ව ගන්න කියපු බොරු බේගලය. ඒ කියන්නේ අපේ රටේ අගමැතිකම ඉල්ලලා ගන්න බෑ. දැන් මං කැමති අගමැති වෙන්න මට දෙන්න කියලා කිව්වට පාර්ලිමේන්තුවේ එහෙම ගන්න බෑ. අගමැතිකමට ගේම් ගහන්න බෑ තනි ආසනයක් තියාගෙන. ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා කොහොමද රටේ අගමැතිපත් කරන්නේ. ජනාධිපතිවරයාගේ මතය අනුව මේ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසයක් දිනාගත හැකි යයි ජනාධිපතිවරයා කල්පනා කරන කෙනාට අගමැතිකම දෙන ජනාධිපතිට පුළුවන්. රවිදු අපිට මතයක් තියෙනවද? මට මතයක් තියෙනවා, ඔයාට මතයක් තියෙනවා. අපේ මතය ව්‍යවස්ථාවේ නෑනේ. මගේ මතයක් වරදින්න පුළුවන්, වගේ මතය වරදින්න පුළුවන්. හැබැයි ජනාධිපතිගේ මතය කියන එක ව්‍යවස්ථාවේ තියෙන වචන දෙකක්. එතකොට ඒක සෙල්ලම් කරන්න බෑ. දැන් ජනාධිපතිගේ බුද්ධි මට්ටම, ජනාධිපතිගේ කල්පනා ශක්තිය ඒව අදාළ නෑ. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිගේ මතය කියන එකට තියෙනවා වේට් එකක්. මොකද්ද? ඔහු යම්කිසි මතයක් දරනවා නම්, ඉදිරිපත් කරනවා නම් ඒ මතය තර්කානුකූල වෙන්න ඕන. ඒ මතය සාධාරණ වෙන්න ඕන. හරිද? ඒ මතය මේ රටේ බහුතර ජනතාවකට එකඟ විය හැකි වෙන්නට ඕන. ඒතකොට දැන් ඔබ හිතනවාද මේ ගෝඨාභය රාජපක්ෂ නිකන් කල්පනා කරන්නේ නැති කියලා? ඔහුගේ මතය ඔහු හිතනවා 225න් දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා සජබට තියෙනවා ආසන දැන් තියෙන 50ක් විතර තියෙනවා. TN එකට ආසන 14ක් තියෙනවා. අපිට 3ක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ එකක් තියෙනවා. ජනාධිපති හිතනවා මේ තනි කෙනෙක් එකක් තියෙන කෙනාට තමයි පාර්ලිමේන්තුවේ බහුතරයක විශ්වාස දිනා ගන්න පුළුවන් කියලා. ඒතර එහෙම හිතනකොටම අදහස් වෙන්නේ මොකද්ද? ජනාධිපතිට හොඳ කල්පනාවක් නැහැ කියන එක. ඔහුගේ සී කල්පනාව ප්‍රශ්නයක්. අද ඕනනම් ඒ කියන්නේ එහෙමනම් කල්පනා කරන්නේ ජනාධිපතිවරයා උඩ ඕන දෝෂාභය කියන්නත් පුළුවන් මානසික දුබලතාවය කියන එක. හැබැයි එහෙම නෙමෙයි උනේ. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පොහොට්ටුව තීන්දුව කළා අගමැතිකම දෙන්න ඕන රනිල් වික්‍රමසිංහට. මැයි 9 මේ සිදුවීම උනේ 10 කර්ෆියු 11 උදේ. අපි එතකොට 10 අපේ මධ්‍යම කාර්ය සභාව මේ ජාතික ජන බලවේගයේ කණ්ඩායම එකතු වෙලා අපි තීන්දුවකට ආවා මේ වෙලාවේදී දේශපාලන යෝජනාවක් ඉදිරිපත් කරන්න. ඒ යෝජනාවලියේ තියෙන කාරණයක් තමයි ජාතික ජන බලවේගයේ මේ වෙලාවේදී ආණ්ඩුවක් හදලා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ඒකේ වගකීම ගන්න සූදානම්. ඒ කියන්නේ මොකද්ද? අපි ලෑස්ති ඕන අගමැතිකම මේ බාර ගන්න. හැබැයි මෙන්න මේ කොන්දේසිය මොකද්ද? මේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ ඒකට උදව් කරන්න ඕනේ. ඒ වගේම අපි යෝජනා කරන දූෂණයට හවුල් නොවුණු අපි කාර්යක්ෂමයි කියලා හිතන 12 දෙනෙක්ගේ විතර විවිධ පක්ෂවල පොට්ටුවක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සජ්ජබ
ඔය TN එකේ මේ කණ්ඩායමේ 12ක් විතර නම් කරගෙන මෙන්න මේ ඇත් එක්ක කැබිනට් එකක් අරගෙන ඉඩ දෙන්නට ඕන. අන්තර්කාලීන ආණ්ඩුවක්. ඒක තමයි අන්තර්කාලීන කියලා කියන්නේ. ඒක පූර්ව කොන්දේසියක් තමයි ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීම. හරිද? දැන් ඒකට අඩු ගානේ ආණ්ඩුව පැත්තේ මොකක් හරි ආවද ගෝඨාභය රාජපක්ෂයෙන් හරි කායෙන් හරි එක ප්‍රතිචාරයක්වත් නැහැ. ඕගොල්ලෝ එන්න අපි සාකච්ඡා කරමු. හරිද? ඕගොල්ලෝ මට ඉවත් වෙන්න කියනවා. නැවත මම ඉවත් වෙන්න මාස 2ක් මට දෙන්න. මම සේෆ් එක්සිට් එකක් හදාගන්න. එතකම් මොනවද කරන්න කියලා බලමු කියලා අපිට සාකච්ඡාවට ආරාධනා කරාද නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ සජබ කිව්වා නේද? අපි කිව්වට පස්සේ සජබත් කිව්වා අපිත් ලෑස්ති බාර ගන්න කියලා. ඕන එක සාකච්ඡා කරාද? නෑ. කෙලින්ම මේගොල්ලෝ තීන්දුව කරා රනිල් වික්‍රමසිංහ අගමැතිකම දෙනවා කියලා. රනිල් ගේම් ගහලා ගත්තේ නෑ. ගේම් ගහන්න පුළුවන් ද එක මන්ත්‍රී ධූරයක් තියාගෙන පාර්ලිමේන්තුවේ. ඔන්න අඩු ගානේ මන්ත්‍රී ධූර 70ක් 80ක් තිබ්බනම් අන්න ඒතර ගේම් එකක් තියෙනවා. පෝට්ටුවෙන් කෑල්ලක් කඩා ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහාය ගන්නවා. TN එකේ සපෝට් එක ගන්නවා. එතකොට ඕන 110ක් 13ක් පෙන ගන්න try එකක් දෙනවා. ඔන්න ගේම් කියලා කියන්න පුළුවන්. මේ තනි ආසනයක් තියාගෙන ගේම් ගහන්න පුළුවන්ද? හරිද? ඒක ඇවිල්ලා පොහොට්ටුවේ තෝරා ගැනීම තමයි රනිල් වික්‍රමසිංහ. ඔබ අහ ප්‍රශ්නේ ඇයි මහින්ද රාජපක්ෂ අගමැතිකමෙන් ඉවත් වුණා හෝ ඉවත් කළාම ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරේ නැත්තේ අර ස්වාධීන වෙච්ච 40ක් ඉන්නවනේ ආණ්ඩුවේ. ඩලස්ලා, මාන්රයාපලා වගේ කට්ටිය. ඇයි එතනින් කෙනෙක් අගමැතිකමට යෝජනා කරේ නැත්තේ? ඔන්න එහෙමත් පුළුවන්නේ. ඒගොල්ලන්ට ජනවරමක් තියෙනවා 3-2 ඕන්න 2020 ඒ කණ්ඩායමේ කොටසක් කියනවා දැන් ආණ්ඩුව යන ගමන එච්චර හරි නෑ කියලා. ඒගොල්ලෝ ස්වාධීනයි කියලා කියනවා. හැබැයි වුන් කියනවා අපි විපක්ෂයට යන්නේ අපි ආණ්ඩුවත් එක්ක ඉන්නේ කියලා. ඕන්න පුලංගව තිබ්බනේ අගමැතිකමට ඒ වගේ කෙනෙකුට කතා කරේ නෑනේ. ඇයි? මේ අගමැතිකම ලබා දීමේදී පෞල සැලකුවේ මෙන්න මේවා. මොනවද? මේ අගමැතිකම පාවිච්චි කරලා කවුරු හරි දේශපාලන තමන් හෝ තමන්ගේ වෙන පවුලක් හෝ තමන්ගේ පක්ෂයක් ප්‍රවර්ධනය කර ගනීද? එහෙමත් බලනවා. පොහොට්ටුවේම ස්වාධීන වෙච්ච අයට දුන්නා නම් ඔවුන් ළඟට මොකද වෙන්නේ? ඔවුන් එතකොට රාජපක්ෂ පවුලෙන් මේ පැත්තට පොහොට්ටුවේ කණ්ඩායම ලොක් කර ගන්නවා. නමුත් ඒකම අපි මතක් කර ගන්නවට ඕනේ ওই කාල සීමාවෙදී අපේ රටේ දරුණු ආර්ථික අර්බුදයක් තිබ්බා. අපි ආර්ථිකයෙන් වශයෙන් අගාධයකට ඇද වැටලා තිබ්බේ. විදේශීය සම්බන්ධතා තියෙන පුද්ගලයෙක් ඕන කියලා කිව්වා. IMF එක ගනුදෙනු කරන්නට පුළුවන් පුද්ගලයෙක් ඕන කියලා කිව්වා. මේ සීල නිර්ණායකවරු තමයි වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඒ සඳහා නම යෝජනා වෙන්නේ. අර ස්වාධීන වෙච්ච කණ්ඩායම ඇතුළේ ඔබතුමාට මට පෙන්වන්න පුළුවන්ද මේ පුද්ගලයා අගමැති වුණා නම් මේ පුද්ගලයාටත් ඔය කියන වැඩ ටික කරගන්නට පුළුවන් වෙයි කියලා එහෙම චරිතයක් ඉන්නවද රනිල් වික්‍රමසිංහ හැරෙන්නට? රනිල්ගේ වයස කීයද දැන්? රනිල්ට ඇති රනිල් මං හිතන්නේ 1949 විතර. නේද? එතකොට 51යි 61යි 71යි 72ක් විතර. අපි ඉස්සරහට මොකද කරන්නේ? මොකක් හරි ලෝකේ හොයා නොගත් දෙන්නතක් හොයාගෙන රනිල්ව චිරාත් කාලයක් ජීවමාන කරමුද අපි? ඒ කියන්නේ රනිල් නම් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් තියෙන්නේ. රනිල්ට නම් ආර්ථිකය හදන්න මොළය තියෙන්නේ. ඒතර අපේ රටේ අනාගතය රනිල්ගේ ජීවිත කාලය දික් කරගන්න එක මත තීන්දුව වෙන්නේ. නමුත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන අත්දැකීම් මතක තියාගන්න 2019 දී පෙරද්දුවේ කවුද? ඔය රනිල්මයි. 2020 දී පාර්ලිමේන්තුවේ ඔය රනිල් නිසා මේ රටේ අවුරුදු 74න් භාගයට වැඩි ප්‍රමාණයක් පාලනය කරපු එක්සත් ජාතික පක්ෂයට එක ආසනයක්වත් නැති වුණා දිනන්න බැරි වුණා. රනිල් ආවේ ජාතික ලැයිස්තුවේ මතකනේ. ඒතර අපි හිතනවා නම් රනිල්ට තමයි ආර්ථිකය හදන්න මොලේ තියෙන්නේ කියලා රවින්දු හරි සරල ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මේ හදන්න කාත් එක්කද? මේ හදන්නේ Tamanට පුළුවන් තරම් ගහපු, Tamanට බැට දීපු, දේශපාලනිකව තමන්ව විනාශ කරපු කණ්ඩායමක් එක්ක රනිල්ට පුළුවන් රට හදන්න. එතකොට අර තමන්ගේ මතේ විශ්වාස කරපු, ඔතන කොටසක් තමන්ව වන්දනාමාන කරන් හිටපු 105ක් හිටියනේ 2015 19 කාලේ ආණ්ඩුව 105ක් හිටිය එක්සත් ජාතික පක්ෂයට. 105ක් කියලා කියන්නේ අපේ රටේ ආණ්ඩුවක් හදාගන්න පුළුවන් ඕන තරම් අවස්ථාවක් තියෙනවා. හැමදාම 113 ආණ්ඩුව හැදෙන්නේ නැහැ. රනිල්ව විශ්වාස කරගෙන රනිල්ගේ ප්‍රතිපත්තිය විශ්වාස කරගෙන හිටපු 105ත් එක රටේ ආර්ථිකය හදන්න බෑ රනිල්ට. තමන් විශ්වාස නොකරපු, තමන්ට පහර දීපු අර ඒ රනිල්ල පෙන්ලා ආණ්ඩුවක් හදාගත්ත අය 150ක් විතර තියාගෙන දැන් රනිල්ට රට කරන්න පුළුවන්. මොන විහිළුද මේවා. මතක තියාගන්න මෙහෙමයි. IMF එක ගනුදෙනු කරන්නේ රටක් එක්ක මිසක් ආණ්ඩුවක් එක්ක මිසක් මේ තනි පුද්ගලයෙක් නෙමෙයි. රටවල් ණය දෙන්නේ තනි පුද්ගලයෙකුට නෙමෙයි. ඒ රටේ ආණ්ඩුව සහ රටට. එහෙනම් අපිට පුළුවන්කම ලැබෙන්න එපැයි. මෙයා ගියාට පස්සේ අපි දැන් රනිල්ල පෙන්ලා ණය ගන්නවා. රනිල් ඉවත් කරලා ණය කපා හරිනවා. එහෙම පුළුවන්ද? ඒ ණය කියලා කියන්නේ මොනවද? ණය කියලා කියන්නේ ඉන්දියාවෙන්, ජපානයෙන්, ඇමරිකාවෙන් ඔය කොයි රටක වර්ල්ඩ් බැංකින් උනත්, IMF එක උනත් ණයක් කියලා කියන්නේ එකක් ගත්තොත් එහෙම
ඒ රටවල ජනතාවගේ බදු මුදල් ඉන්දියාවේ මෝදිට බෑ ක්‍රෙඩිට් ලයින් එක තීන්දුව කරන්න. ඕට මැදිහත් වෙන්න පුළුවන්. හැබැයි ඩොලර් මිලියන 500 ක්‍රෙඩිට් ලයින් එක ලංකාවට දෙනවද නැද්ද? මෝදිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මෝදිගේ කැබිනට් එක තමයි ඒක අනුමත කරන්නේ. කැබිනට් විතරක් නෙවෙයි රටේ භාණ්ඩාගාරයේ මුදල් දෙනකොට අනුමත කරන්න ඕන ඒ රටේ පාර්ලිමේන්තුව. දැන් අපේ රටේ නම් උගන්ඩාවට අපි සල්ලි දෙනකොට එක සැරේක ඔය මොකද උගන්ඩාවේ මොකද අපි ප්‍රොජෙක්ට් එකක් කරන්නේ මහින්ද රාජපක්ෂ කාලේ අපි ඒකටත් ආධාර කළා එක කාලෙක. පාර්ලිමේන්තුවට කිව්වේ නෑ. මාධ්‍ය වලින් තමයි අපේ රටේ ණය දැනගත්තේ. හැබැයි රටක එහෙම වගකීමක් තියෙනවා. මේ වියදම් කරන්නේ රටේ බදු මුදල්. රනිල් වික්‍රමසිංහට පුළුවන් එයාගේ තියෙන සම්බන්ධකම් පාවිච්චි කරලා ජේම්ස් පැකර්ගෙන් ණයක් අරන් එන්න. හැබැයි එයා ඒක පුද්ගලික දෙයක්. හරිද? ඒක භාණ්ඩාගාරයට සම්බන්ධ දෙයක් නෙමෙයි. එහෙම නැතුව මරණාධාර සමිතියකවත් රවින්ද පුළුවන් ද කියන්නකෝ අල්ල මරණාධාර සමිතියෙන් පුද්ගලික සම්බන්ධකම් උඩ ණයක් ගන්න. ඒවැය තියෙන කාර්ක සභාවේ මොනවාරි අනුමත කළා තමයි ණය දෙන්නේ. ඕක ඇවිල්ලා මිත්‍යාවක්. දැන් මේ ඉතින් රනිල් වික්‍රමසිංහ අපේ රටේ අගමැති වුණ කීවෙනි වතාවටද? 5 වෙනි වතාවට හරි 6 වෙනි වතාවට. 6 වෙනි වතාවට. 6 වතාවක් කරන්න බැරි වෙච්ච වැඩේ එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙලා දැන් මේ පොහොට්ටුවෙන් අගමැතිකම අරගෙන කරන්න පුළුවන් කියලා හිතනවා. නමුත් ඔතන තියෙන ඊළඟ මෙහෙමයි. ඕන්නම් අපි කියන්නේ කවුරු හරි එහෙම හිතන් ඉන්නවා නම් හරි බලන් ඉන්නකෝ. හදිසියක් නැහැ නේ කාට හරි හදිසිය කියලා කියන්නේ මේ රට වැටෙන එක තමයි. ඕන්නම් මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්. නමුත් උතන තියෙන ඊළඟ කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා හැරුණුකොට ඔබතුමාලගේ පක්ෂයත් යෝජනා ඉදිරිපත් කරනවා සහ ඔබතුමාලා දානවා සීමා දානවා ඔබතුමාලා නිර්ණායක දානවා ඒ වගේම තමයි සමග ජන බලවේගයත් සීමා දානවා නිර්ණායක දානවා මේ ලිමිටේෂන්ස් වල තිබ්බ උඩින්ම තිබ්බ එක තමයි ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම දුරෙන් ඉවත් වෙන්නට ඕනේ නියමිත කාලයක් ඇතුළේ එහෙම අයින් වුණොත් විතරයි අපි මේ කියන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කියලා. එතකොට රට ආර්ථිකයෙන් වශයෙන් අස්ථාවර වෙලා තිබ්බ වෙලාවක ඔබතුමාලා බැලුවේ රටේ ආර්ථිකමය වශයෙන් සුරක්ෂිතතාවක් ඇති කරන්න නෙමේ ජනාධිපතිතුමා අයින් වුණාට පස්සේ ඒ පුටුවටත් තට්ටු කරලා ගෙඩිය පිටින් සාක්කුවට දාගෙන ආණ්ඩුවක් පෙරලන්න නේද? බොරදියේ මාළු බාණ්ඩ නේද හැදුවේ වෙලාවේ. පාර්ලිමේන්තුවේ අපිට ආසන 3ක් තියාගෙන අපිට ජනාධිපති වෙන්න බෑ. හරිද? ඇත්තටම නමුත් දිගු කාලින ප්ලෑන් එකකට නෙමෙයි දාර ඇද්දේ. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වුණොත් මේ පාර්ලිමේන්තුව ඇතුලේ ජනාධිපති කෙනෙක් පත් කරගන්න අවස්ථාව තියෙන්නේ පොහොට්ටුවටම තමයි. අර වෙන කාටවත් ඕක බෑ. ඒ වැඩ බලන ජනාධිපතිවරයෙක් දාන්න පුළුවන් මාසෙකට ඉන්න අගමැතිවරයා අගමැති නැත්තම් කතානායක හැබැයි මාසෙකට පස්සේ පාර්ලිමේන්තුව අනුමත කරන්න ඕන බහුතරයක් විශ්වාස තියෙන කෙනා ජනාධිපති හැටියට. අපිට ඒක කරන්න බෑනේ. නිසා මේ කණ්ඩායම ඇතුලෙන් තමයි පත් වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් විය යුතුයි කියලා පළවෙනි කොන්දේසිය ඒක මේ ගෝල් ෆේස් එකේ හරි අපේ උරුසම් ව්‍යාපාරයේ විසින් හරි කියන නිසාම නෙමෙයි. ඒකත් සැලකිලිට අපි ගන්නවා. මොකද මැයි 9 වෙනිදාට කලින්ම අපේ රටේ කරපු සමහර ඔන්ලයින් සර්වේ වලත් මම දැක්කා 90කට ආසන්න ප්‍රමාණයක් කියනවා ගෝඨාභය ඉවත් වෙන්න ඕන. ඒකේ ලොකුවට කිව්වේ නෑ මහින්ද ඉවත් වෙන්න ඕන කියලා. ගෝඨාභය ඉවත් වෙන්න ඕන කියලා කිව්වේ. හරිද? ඇයි ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න ඕනේ? එකක් මහජන මතය. දෙවෙනි එක තමයි අද අපි මුහුණ දීලා තියෙන සැලකිය යුතු අර්බුදයක කොටස්කාරයෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ. දැන් ඇයි අපිට ආහාර හේනියක් එන්න නියමිත? ඇයි සාගතයක් එන්න නියමිත? අපි වගා කරගෙන හිටියනේ. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ තනි මතයට පොහොර නැති කරා. රසායනික පොහොර, කෘමිනාශක, පලිබෝධනාශක ගෙන්න එක නැවැත්තුවා. අපිට කියන්න කොහොම කාගෙන්ද උපදෙස් ගත්තේ ඒකට? අපේ රටේ පෙරදෙනිය, රුහුණ, රජරට ඇතුළු සබරගමුව කෘෂි පීඨ ගණනාවක් තියෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපාධාරීන් පශ්චාත් උපාධාරීන් ගණනලා ඉන්නවා 100 ගාණක් ඉන්නවා. ඒක කෘෂි විශේෂඥයන්ගේ අපිට අඩුවක් නැහැ. අපිට සාමාන්‍ය ගොවි ජනතාව අපි සාමාන්‍ය අවුරුදු 5000ක විතර ගොවිතැන් කරපු රටක්. මේ 5000 ඇතුලේ අපිට ආපු අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. අපි ගොවිය දන්නවා. හරිද? එහෙම තිබෙද්දී ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 28 වෙනිදා ගිය අවුරුද්දේ තීන්දුව කරනවා මම පොහොර ගෙන්නන්නේ නැහැ. හරි. දොර යලකන්න ඒ වෙලාවේ පටන් අරගෙන තිබුණේ. ඒ පොහොර ගෙන්නන්නේ නැති තීන්දුවත් එක මොකද වෙන්නේ? ගොවිතැන කඩාගෙන වටෙන් පටන් ගත්තා. හැබැයි ගොවිය මොන වුණත් කලින් කන්න ගෙනා පොහොර ටිකක් තිබ්බ නිසා ඒක ගොඩ ගියා යන්තා. ඊළඟ මහ කන්නේට ඕනනම් ගෝඨාභය රාජපක්ෂයට තිබුණා ඒ යලකන්නේ අස්වැන්න දිහා බලලා මහ කන්නේදී මේ තීන්දුව වෙනස් කරන්න අගෝස්තු මාසෙ කරේ නේ. ඔය වෙනකොට මොකද්ද කරේ? එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා යුරෝපයේ සමුළු වලට ගිහිල්ලා පුරසාරන් දෙඩුවා මම ලෝකයේ කාබනික වගාව 100% කරපු අංකයක රට බවට ලංකාව පත් කරනවා කිව්වා. හරිද? මොකද්ද ජනාධිපති වර්ණදේශ එකසරයක් කිව්වනේ
මං කෘෂි කර්මාන්තේ දියුණු කළා සංචාරක ව්‍යාපාරය හදනවා කියලා කාටවත් අපිට ඒ වෙලාවේ තේරුණෙත් නැහැ මොකද්ද කිව්වේ කියලා. ඒව තීන්දුව ගත්තා. ඊළඟ යලකන්නේ ආවා. ඒත් එහෙමයි. අද මෙන්න අර්බුදය ඇවිල්ලා තිනවා. අපිට දැන් කන්න ටික නෑ. දැන් මම දැක මහාචාර්ය බුද්ධි මාරඹේ කියනවා. තව මාස දෙක තුනක් යනකොට වේල් තුන නම් හාල් කන්න බත් කන්න හම්බෙන්නේ නැහැ. මොකක් හරි වෙන දෙයක් හරි ගැන හිතමු කියලා. වගා කරගන්න පෝර නැහැ. ඒතොර එහෙම කෙනෙක් මේ පුටුවේ තියාගෙන ඔබ හිතනවාද මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සලස්මක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා? තවමත් මේ Tamanට දැන් මාස එකමාරක් ගෙට වෙලා ඉන්න සලස්වපු රටේ ආර්ථික තත්ත්වය ජනතාවගේ පීඩනයේ බලලවත් ඔහු හැදිලා නැහැ. ඔහු කියන්නේ මොකද්ද? අවසානයේදී කිව්වෙත් තියෙන දෙයකින් වගා කරන්න. තාම රසායනික පොර ගෙනන සූදානමක් නැහැ. අපි මේවා කියනකොට අපිට මොකද ගැහුවේ? ඔයගොල්ලෝ පවුලේ පිළිකා රෝගියෙක් ඉන්නවද? ඔයගොල්ලෝ වකුගඩු රෝගියෙක් ඉන්නවද? දැන් කෝ සමනල්ලු, කෝ ගැඩවිල්ලු, කෝ තිත්තයෝ එහෙමනේ කැම්පේන් හැදුවේ සමහර ආයතනත් එක්ක. එවැනි කෙනෙක් තියාගෙන මේ ගමන යන්න බෑ. 2019 මේ ජනාධිපතිතුමා අවසන් වෙච්ච ගමන් කාගෙන් අහලාද බදු අඩු කරලා රුපියල් බිලියන 600ක් 800ක් අතර ප්‍රමාණයක් භාණ්ඩාගාර අහිමි කරේ? මූල්‍ය මණ්ඩලයෙන් ඇහුවද? මහ බැංකුවල දාරින් ඇහුවද? ආර්ථික විශේෂඥයන් ඇහුවද? බිලියන 600ක් 800 අතර ප්‍රමාණයක් භාණ්ඩාගාරට අහිමි වුණා. රුපියල ඒ කියන්නේ ඩොලර් එක රුපියල් 202 තියාගන්න ගත්තොත් අපි ඒ කියන්නේ ඉල්ලුම සැපයීම මත ඩොලර් එක තීන්දුව වෙනුවට රුපියල් 202 බලහත්කාරයෙන් තියාගෙන හිටියා. ඒ තියාගෙන හිටීම සඳහා සංචිතයේ තිබුණු මුදල් මූල්‍ය මණ්ඩලයේ හිටපු රාණි ජයමා මහත්මිය කියන හැටියට ඩොලර් මිලියන 5500ක් පිච්චුවා. ඒක තියාගන්න. මොකද උනේ? අන්තිමට ලංකාවට එන විදේශගත ප්‍රේෂණ නැති වුණා. හරිද? මෙහෙම ගිහිලා එකපාරට මේක නිදාස් කරා. එහෙම නැහැ කියලා දැන් ප්‍රතිඵලයක් කියලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මේ පිටු ඉන්නකම් මතක තියාගන්න. අපට මේ රටේ කවුරු ආණ්ඩු කළත් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එව්වනේ. ඩොලර් මිලියන 500ක් 600ක් හැම මාසෙකම ආවා. හැබැයි දැන් රුපියල් මේ ඩොලර් එකට රුපියල් 360ක් බැංකුව වලින් ගෙවලත් සල්ලි එන්නේ නැහනේ. මේ මාර්තු මාසේ ඇවිල්ලා තියෙන ඩොලර් මිලියන 315යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 249යි. ඇයි ඒ ජනතාවේ දැන් මොකද්ද කියන්නේ? මුලින් නම් එව්වේ නැත්තේ බැංකු පද්ධතිය හරහා නොවන ක්‍රම වලට එවුවට පස්සේ වැඩි මුදලක් හම්බෙන නිසා. දැන් එවන්නේ නැත්තේ ඇයි? විශ්වාසයක් නැහැ. කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න ඕන කියලා කියන්නේ අපිට ඔහුත් එක්ක මේ පුද්ගලිකව තියෙන ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මේ අර්බුදයේ සැලකියුතු කොටස්කාරයෙක් ඔහුට තේරෙන්නේ නැහැ සාමූහිකව තීන්දුව ගන්න. ඔහුගේ මොලේ එකට හැඩ ගැහිලා නැහැ. හරිද? ඔහුට තේරෙන්නේ නැහැ තව කෙනෙකුට අහුම්කම් දෙන්න. ඔහුට තේරෙන්නේ නැහැ ඒ විශේෂඥභාවයේ සහිත අයත් එක්ක කටයුතු කරන්න. හොඳම උදාහරණය කොවිඩ්. හරිද? කොවිඩ් එකේදී මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ හිටියා. මහාචාර්ය තිස්ස විතාරණ. තිස්ස විතාරණගේ වෛරස් සම්බන්ධ පශ්චාත් උපාධිය අරන් තියෙන 1970 කාලේ. මේ ආණ්ඩුවේ ඉන්නවා විශේෂඥ වෛද්‍යවරියක් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියලා. ඇයගේ විෂයම ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව. කොවිඩ් වලට සම්බන්ධයි. ඇයට පස්සේ දුන්න කොවිඩ් ඉස්සෙල්ලා දුන්න බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යකම පස්සේ දුන්න කොවිඩ් රාජ්‍ය අමාත්‍යකම. අඩු ගානේ ඇයව සම්බන්ධ කරගත්තේ නැහැ කොවිඩ් මර්ධන ව්‍යාපෘතියට. පළවෙනි වටේදී මේ රැල්ල හොඳට මර්ධනය කරන නායකත්වය දීපු විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට මොකද කරේ? දැම්ම පරිසර අමාත්‍යාංශයට. පස්සේ ඔහු කිව්වා මාව ගන්නෙ නෑ මේ වැඩවලට කිව්වට පස්සේ පවිත්‍ර කිව්වා ඒ වෙලාව සෞඛ්‍ය අමාත්‍ය නෑ නෑ අපි රැස්වීම වල ගෙන්න ගන්නම් කියලා ගෙනාගත්තේ නෑ. මොකද්ද හේතුව? උද්දච්චකම. උද්දච්චකමයි මෝඩකමයි එකතු වුණාට පස්සේ තියෙන ඒ සංකල්පය තමයි මේ පෙන්눔 කරන්නේ. තේරෙන්නේ නෑ. හරිද? Taman දන්නේ නෑ කියලා දන්නේ නෑ. ඒගොල්ලන්ට තියෙන්නේ ඊටාම සීමිත අවශ්‍යතාවයන් ප්‍රමාණයක්. කොහොම හරි දැන් අපි මෙතන ඉඳන් මම කියන්නේ තාම ඉතින් ගෝඨාභය රාජපක්ෂ කියනවලුනේ ගෝල් ෆේස් එක දිහා බලලා මේ ගෝඨගෝ කිව්වට මේ මට යන්න නෙමෙයි කියන්නේ මේ සිස්ටම් එක රස කරන්න කියලා. ඒකයි කියන්නේ මොකද දන්න මේ ඔහු හිතනවා හැමතිස්සෙම ඔහුට වෙන ජනවරමක් තියෙනවා. ජනාධිපතිවරණ වෙනම ජනවරමක් තියෙනවා. ඒ නිසා මම මොකටද මේවට යට වෙන්නේ? ඒ නිසායි අපි කියන්නේ මේ ජනාධිපතිවත් වෙන්න පාර්ලිමේන්තුවෙන් තාවකාලික ජනාධිපතියෙන් පත් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න මේ ඉන්න ජනාධිපතිවරයාගේ දූර කාලය. එතකොට කෙනෙක් ඉවත් වුණා දැන් මෙහෙමනේ. මෙයාට අවුරුදු 5කට හම්බුණානේ. මෙයා ඉවත් වුණත් අවුරුදු 2කමාරෙන් ඉතුරු අවුරුදු 2කමාර පුළුවන් පාර්ලිමේන්තුවේ පත් වෙන කාට ඉන්න. හරිද? අපි කියන්නේ ඒ අවුරුදු 5 වෙනකන් ඉන්න නැතුව මේ ජනාධිපතිවරයාගේ දූර කාලය අවුරුදු 2කමාර 3ට අඩු කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ පත් වෙන කෙනාගේ කාලයත් මාස 6කට වඩා
වැඩි වෙන්නේ නැහැ. අන්න එහෙම කරලා මේ ජනාධිපතිව ඉල්ලාස් වෙන්න පාර්ලිමේන්තුවෙන් කෙනෙක් පත් කරන්න ඒ පාර්ලිමේන්තුව කෙනා බැඳෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවකට. ඇයි? ඔහු පත් කළ තියෙන පාර්ලිමේන්තුවේ. දැන් මේ රටේ මහා සංඝරත්නය, ශ්‍රෛනිකායක මහානායක හාමුදුරුවෝ, කාදිනතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විද්වත් සංවිධාන ඉල්ලා හිටියේ මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක්. සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා කියන්නේ මේ ආර්ථික අර්බුදයේදී පළවෙනි දෙයක් තමයි ලෝකෙට විශ්වාසය හදන එක. ඒ විශ්වාසය හදන්න නම් අඩු ගානේ తాවකාලිකව පාර්ලිමේන්තුවේ පක්ෂවලට සාධාරණ අවස්ථා තියෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් ඕන. දැන් හැදුවේ මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි, සර්ට පාක්ෂික ආණ්ඩුවක්. එතන මේ වගේ ආණ්ඩුවක් එක දැන් කොහොමත් අපි ආර්ථික අර්බුදයකට වැටලා ඉන්න වෙලාවක මම කලින් කිව්වා වගේ රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ අගමැත් ධූරයට පත් වෙලා ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක කොයිම වෙලාවකවත් සාමූහිකව දුවන්න රට ගැන හිතලවත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා උදව් කරන්න ඔබතුමාලා සූදානම් නැද්ද? මේගොල්ලොත් එක බෑ. මේගොල්ලොත් එක බෑ. මේ දෙන්නත් එක බෑ. මේ දෙන්න අයින් වෙන්න, මේ ආණ්ඩුව අයින් වෙලා සර්වපාක්ෂික ආණ්ඩුවකට අවස්ථාවක් දෙන්න. නමුත් මේ වෙලාවේ රට ගැන හිතලා ඔබතුමාලා ගැන හිතලා අපි කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් සර්වපාක්ෂික ආණ්ඩුව අවස්ථාවක් දෙන්න. නෑ මේ වෙලාවේ ඔබතුමාලා රටේ අර්බුදයක් වෙන ඕනම වෙලාවක ඔබතුමාලා ඇවිල්ලා කතා කරනවා. ඔබතුමාලා ඇවිල්ලා ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. ඔබතුමාලා කියන අපිට මේ වගේ සැලැස්මක් තියෙනවා කියලා. ඉතින් ඔබතුමාලාට පුළුවන් අමාරු අමාත්‍යාංශයක් කතා කරලා අරගෙන ඒ අමාත්‍යාංශ ගොඩ දාලා පෙන්නලා ඔබතුමාලාගේ හැකියාවනුත් පෙන්නලා ඉස්සරහට යන්න පුළුවන් නේ. ඔකත් ඒක තියෙන තර්කයක් තමයි. ඔය මං කිව්වේ රනිල් වික්‍රමසිංහව අගමැති පුටුවේ වාඩි කරගත්තාම ගමට බැහැලා ඒක කෙලින් කියාගන්න බැරි පොහොට්ටුවේ කට්ටිය ඔය මේගොල්ලන්ගේ මීඩියා යුනිට් එක ඇඩ්වර්ටයිසින් කම්පැනියම හදපු මතයක් නේ දෙවනි මතය. ඇයි JVP එකට ජාතික ජනබලයකට බැරි අමාත්‍යාංශයක් අරගෙන වැඩ කරලා පෙන්නන්න? මොනවද අමාත්‍යාංශ යෝජනා කරනවා? ඕනට බැයිද කෘෂිකර අමාත්‍යාංශය අරගෙන වැඩක් කරලා පෙන්නන්න? ඕනට බැයිද අධිකරණ අමාත්‍යාංශය අරගෙන හොරු අල්ලලා පෙන්නන්න? කෘෂිකර්ම සිද්ධිය ගමුකෝ. අද කෘෂිකර්ම ඇමති කෙනෙක් හිටියත් නැතත් හරිද? කෘෂිකර්ම අමාත්‍යාංශය දුවන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ? ගොවියට පෝර නැහැ. දැන් මහින්ද අමරවීර දැම්මනේ. දැන් මහින්ද අමරවීරට මොකද කරන්න පුළුවන්? පෝර ටික දෙන්නේ නැතුව කෘෂිකර්මාන්තේ මුකුත් කරන්න බෑ. දැන් අපි බාරගත්තයි කියලා කොම්පෝස්ට් වලින් හරි මොකක් හරි කරන්න පුළුවන් එකක් නෙවෙයි දැන් තියෙන්නේ. තෙල් ටික දෙන්න ඕන. එලෝ ටික හදන්න බෑ නැතුව. මට කියන්නකො මොකක් හරි කරලා රයිට් කොම්පෝස්ට් දාලා හරි හැදුවා කියන්නකො වැව්වා කියන්නකො. ඉතින් ওই දේවල් කතා කරලා උඩ ලොකු පුටුවෙන් ඉල්ල ගන්න බැරිද කතා කරලා? බෑනේ ඉතින් එන අමරයට පුළුවන් වෙන්න එපා. දැන් මහින්ද අමරයට පුළුවන් වෙන්න එපා. ඊට කලින් හිටියේ කවුද මේ මහින්දානද පුළුවන් වෙන්න එපා. දැන් මං කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා මේ මොකක්වත්ම කරගන්න බැරි හද්ද මෝඩියෝ නෙවෙයිනේ. දේශපාලන අධ්‍යක්ෂකම් තියන අය මොකක් හරි තේරුම් ගන්න පුළුවන් අය අමාත්‍යාංශ කරපු අය. දැන් ඒගොල්ලන්ට බැරිද මේක කියලා ඉල්ල ගන්න? ඇයි බැරි? බෑ කියලා කියන්නේ රවින්දු දැන් තියෙන්නේ සමස්ත ආර්ථිකයේ ප්‍රශ්නය. මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් හදන්න ඕන රටේ ජනතාවටයි පිටරටින් ලාංකිකයන්ටයි ජාත්‍යන්තරයටයි. ඒ විශ්වාසය හදන්න නම් පළවෙනි පියවර අපි කිව්වේ එකයි. මේ පොහොට්ටුව මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඩොමිනේට් කරගෙන හදන ආණ්ඩුවකට ලෝකෙ විශ්වාසයක් එන්නේ නැහැ. ලෝකෙට නෙමෙයි විදේශගත වෙන ලාංකික විශ්වාසයක් එන්නේ නැහැ. එහෙම ඩොලර් එවන්න එපා. දැන් කවුරු හරි කියලා තියෙනවද අපි ඕල් ඩොලර් එවන්න එපා කියලා? නෑ, ඒ අය තීන්දුවක් කරන් තිනවා. මේ හොරු ඉන්න ආණ්ඩුවකට, මේ දූෂිත ආණ්ඩුවකට, මේ නාස්ති කරන ආණ්ඩුවකට තමන් අමාරුවෙන් උපයන ඩොලර් එවන්නේ නෑ කියලා. ඉතින් හොඳම උදාහරණය මං කිව්වේ අප්‍රේල් මාසේ ආවේ කීයද? ඩොලර් මිලියන 249යි. සාමාන්‍යයෙන් අප්‍රේල් මාසේ අපිට එනවා ඩොලර් මිලියන 600ක් විතර. ආණ්ඩුව එක කිය ඉන්නවනේ. දැන් කියනවනේ හරි. අපි ආණ්ඩුවට ගන්න ඕනේ නෑ. අපි කියපු විසඳුම් ටික ක්‍රියාත්මක කරන්නකෝ. අනුර සානායක ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිල්ලා නොවැම්බර් මාසෙදී මැද සතියේ කිව්වා මේ අර්බුදයට තියෙන ෂණික විසඳුමක් තමයි ඔය කියන විදේශගත ප්‍රේෂණ ගෙනා ගන්න කියලා. ඔහු කිව්වා අපේ ආණ්ඩුවක් ආවොත් අපි කියනවා මාසයකට වැඩිපුර ඩොලර් 500ක් එවන්න ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ රටට සාමාන්‍ය ඩොලර් මිලියන 7000ක් ආවා. මේ 7000 දැන් ගෙනා ගන්න ඕන පළවෙනි වැඩේ. 2000ක් දැන් නැති කරගෙන තියෙන්නේ. 2000 නේ 3500 නැති කරගත්තා ඔය පහුගිය අවුරුදු එකමාර ඇතුළතදී. ඒ 7000 ගෙනාගෙන තව 1500ක් ගෙනාගන්න try කරන්න ඕන ඩොලර් මිලියන. ඒකට මොකද කරන්න ඕන? අපි අරගොන්ට ආයාචනයක් කරනවා ආණ්ඩුවක් හැටියට ඩොලර් 500 ගන්න එවන්න මාසෙකට. අද 500ක් හරි 200ක් හරි එවන්න. ඒක ලැබිච්ච ප්‍රතිචාරය කොහොමද ආණ්ඩුව පැත්තේ? ඒගොල්ලන්ගේ ටීම් එක දාලා ගැහුවා ගැහිල්ලක්. ඔය කියන්නේ ඉතින් ඒගොල්ලෝ මේ රටේ ආර්ථිකය හදන්න කැටහොල්ලලානේ ජීප් එක හදන්න යන්නේ. එහෙම තමයි කිව්වේ. 7-5ක් ගණන් ගත්තේ නැහැ යෝජනාව. අපි නොවැම්බර් මාසේ කියන්නේ හරිද? ඊට පස්සේ මාර්තු විතර වෙනකොට දැන් මේ සම්පූර්ණයෙන් මේක කරගන්න බැරි වෙනකොට ණය ගෙවා ගන්න බැරි වෙනකොට ඔන්න බන්දල් වර්ධන කැබිනට් එකට දානවා යෝජනාවක්
අපි මේ විදේශගත ලාංකිකයන්ට කියමුද ඩොලර් 100ක් යවන්න කියලා වැඩිපුර. ඒ බන්දුල. ඊට පස්සේ අප්‍රේල් මාසේ අලි සබ්රි බාර අරගෙන සබ්රි අප්‍රේල් 20 ගණන් වල සතියක් නම් කළා කියනවා මේ සතියේ රටේ ජනතාවට ඖෂධ දෙන්න කැම ටික ගේන්න ඩොලර් 500 ගාන එවන්නේ වැඩිපුර. දැන් මනුෂ්‍ය ඔය බාර අරගෙන මොකද කියන්නේ? ඒත් ඔය කතාවනේ කියන්නේ. ඉතින් අපිව ආණ්ඩුවකට ගන්න ඕනේ අපි කියන දේ හරියට තේරුම් ගන්න ක්‍රියාත්මක කරන්නකෝ. ඔන්න එකක්. අනුසානායක කියපු. හරි ඊට පස්සේ ජාතික ජනබලවේගයට අපි කිව්වා මේ ඩොලර් එක මේ රුපියල් 202 මේක රඳවා ගැනීම වැරදි මෙහෙම බලහත්කාරයි. විදේශගත ප්‍රේෂණ ගෙනා ගන්න අඩු තරමේ රුපියල් 10ක් වැඩිපුර දෙන්නකෝ ඒ කට්ටියට. සාමාන්‍ය ගාන මේක ෆ්ලෝට් වෙන්න යවන්න. එතකොට ඒ වෙලාවේ ඇත්තට මේක පාවෙන සැලසුවා නම් ඒක රුපියල් 230 40 නතර කරන්න තිබ්බා. හරි අපි කිව්වා ඒ වෙලාවේ මේක ෆ්ලෝට් වෙන්න යවලා රුපියල් 10ක් වැඩිපුර දෙන්න විදේශගත ලාංකිකයන්ට එවන ඩොලර් වලට කියලා. සත පහකට ගණන් ගත්තද නෑ. බැසිල් පත්‍රයකට ඇවිල්ලා කිව්වා මේ රටේ ප්‍රධාන මාධ්‍යයකට ඇවිල්ලා කිව්වා බුද්ධිත මාධ්‍යයකට ඒක ප්‍රශ්නයක් නෑ. බැංකු වලින් සල්ලි බැංකු අරාම එවන්න ඕනේ නෑ. ඒ වෙන ක්‍රමේ නීත්‍යානුකූලයි. අපි ඒක පිළිගන්නවා කියලා කිව්වා. ඔන්න බැසිල්. හරිද? අප්‍රේල් මාසේ 28 වෙනිදා මේ ගෝඨාභය රාජපක්ෂ මේ ගොන් තීන්දුව ගත්තාම හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක් හැටියට අත්දැකීම් තියෙන අනුසානායක පැහැදිලි ඇවිල්ලා කිව්වා මේකෙන් එක්ක මේ තීන්දුව රිවර්ස් කරන්න වෙනවා. එහෙම නැත්නම් රට සාගතයට මුණ දෙනවා කියලා. ඒ කිව්වේ අප්‍රේල් මැයි මාසේ කිව්වේ. මේ කියන්නේ මේක තහනම් කරලා සතියකට පස්සේ. මොකක්ද උනේ? අවුරුදු 2යි මාස 2ක් ඉන්න උනා සාගතය ගැන කතා කරන්න. දැන් අපි ආණ්ඩුවකට ගන්න නැත්තම් මේ අපි එළියෙන් ඉඳන් කියන දේවල් ටික ක්‍රියාත්මක කරන්නකො. ඕකේ දැන් ඉන්නවනේ වියත් මගේ කට්ටිය ඉන්නවා. දැන් ඕකෙත් ඉන්නවා. මහාචාර්ය රංජිත් බණ්ඩාර මොකද්ද ආර්ථික විශේෂඥ. ඊළඟට ගත්තොත් එහෙම ඔතන ඉන්නවා ආර්ථික ගැන දන්න කට්ටිය වසන්ත යාපා බන්දුලු ගුණවර්ධන. ඒගොල්ලෝ ආවෙම තමන්ගේ මේ ආර්ථික හැකියාව පෙන්නලා පුංචි බාධා කිරීමක් කරන ඔබතුමන්ට අපිට කතා කරන්නට තියෙන විට පෙර ආතු අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. නැවතත් ටොක් 24 සජීවී වැඩසටහන සමගින් අපි නලින්ද ජයසිංහ මහත්මයාත් මේ කතාව කරමින් ඉන්නේ. ඔබතුමා කියන කාරණා ඔක්කොමත් එක්ක අපිට එකග වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලා යෝජනා ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන යෝජනා ආණ්ඩුව සහ බලධාරීන් ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා කියනවා. අපිට තේරෙනවා යම්කිසි සීමාවකට තමයි ඔබතුමාලටත් කරන්න පුළුවන් කියලා ඕනම කෙනෙක්ට කියන්නට පුළුවන් සහ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් ප්‍රශ්නය ඔබතුමාලා හැමදාමත් කටින් මේක කිය ඉන්නේ නැතුව, කටින් බතල හිටවන්නේ නැතුව ඔබතුමාලටත් යම්කිසි සීමාවක් ඇතුලේ මොනවා හරි දෙයක් කරලා ප්‍රතිඵලයක් පෙන්වන්න අපි මේ දේ කරලා තියෙනවා. මේ අපි මේ ප්‍රතිඵලය මෙන්න පේන්න තියෙනවා කියලා. ඒ ප්‍රතිඵලය ඔස්සේ විශ්වාසයක් ගොඩනගා ගන්න බැරිද ඔබතුමාලට? සමහර රෝගීන් එනවා වෛද්‍යවරු ළඟට පිළිකාව තියෙනවා, ඔඩු දුවලා තියෙන්නේ. එතකොට නිකන් ප්ලාස්ටරයක් ගහලා තුවාලේ පොඩ්ඩක් සනීප කරලා එහෙම කරන්න බෑ. අපේ රටත් ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ලොකු සර්ජරි එකක් කරන්න ඕන. ඒක නොකර වෙන අත්වෙදකං ගොඩ වෙදකං අත් බෙහෙත් එකක්වත් දැන් හරියන්නේ නැහැ කියලා බැලුවානේ. දැන් පොඩි කාලයක් නෙවෙයි මං කිව්වා අවුරුදු 74ක් විවිධ දේවල් අපි කරලා බැලුවා. ඒ නිසා රවින්දු දැන් තියෙන්නේ රට හදන්න පුළුවන් ආණ්ඩුවක් ගොඩනගා ගන්න ඕන. මේ රටේ ජනතාව කොයි වෙලාවක හරි ඒක ඉක්මනට ආවොත් පහසුයි. මාස 6කින් හරි 8කින් හරි මැතිවරණයකින් අලුත් බලයක් ගොඩනගන්න ඕනේ දැන් ජනතාවගේ මතය නිරූපණය වෙන හැටියට. අන්න ඒක තමයි දේශපාලන ස්ථාවරභාවය කියලා කියන්නේ. දැන් හරි අපි කෙලිම ප්‍රශ්නට අවතීර්ණ වෙමු. කෙලිම ප්‍රශ්නට අවතීර්ණ වෙමු. මට පැහැදිලිව කියන්න අපේ රටේ තියෙන මේ අර්බුද දිහා බල අපේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා, දේශපාලනික අර්බුදයක් තියෙනවා. මම වැඩසටහන ආරම්භයේදී සඳහන් කරා වගේ අපේ රටට ආහාර අර්බුදයක් එනවා කියලා විශේෂත්වය සඳහන් කරනවා. මේ අර්බුද ටික දිහා බල මට කියන්න ජාතික ජන බලවේගය ඔබතුමන්ලා ආණ්ඩුවක් ආවොත් කොහොමද මේ දේවල් ටික निराකරණය කරලා දෙන රටේ ජනතාවට ප්‍රායෝගිකව? හරි. ඔක දේශපාලඥයන් එහෙම බලන්න නැතුව බලන්නකෝ මහ බැංකුව අධිපති ડોક્ટર නන්දලාල් විරසිංහ ගැහෙන්. ඔහු කියන්නේ මොකද්ද? මොන මූල්‍ය යෝජනා ඉදිරිපත් කරත් දේශපාලන ස්ථාවරභාවය ගොඩනගන්න ඕන. දේශපාලන ස්ථාවරභාවය කියන්නේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගන්න මේගොල්ලන්ට ඔලුගෙඩි ගන්න තියෙනවා. හැබැයි ඒක නෙවෙයි දේශපාලන ස්ථාවරභාවය කියන්නේ ජනතාවත් එක්ක හදා ගන්නා විශ්වාසය. හරිද? ජාතික ජන බලවේගය ආණ්ඩුවක් ගන්නවා කියලා කියන්නෙම එකක් මේ රටේ ජනතාවත් එක්ක ඊළඟට විදේශගත වෙන ලාංකිකයන් එක්ක සහ ජාත්‍යන්තරයත් එක්ක අපි විශ්වාසයක් හදනවා ක්‍රෙඩිබිලිටි එක හරි වැදගත්. අපි ඒක වටගෙන තියෙන්නේ. අපේ රටේ ප්‍රතිරූපය අපි උඩට ගේන්න ඕන.
ඒ ප්‍රතිරූපය ගේන්නේ වෙන්නේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හරහා. ඒකෙදි එක පැත්තකින් නෙමෙයි. මේක පැති කීපයකින් එකක් උදාහරණයක් හැටගත්තොත් අපිට අවශ්‍ය කරනවා මේ අර්බුදයෙන් ගොඩේම සඳහා ආර්ථික සැලැස්මක්. ජාතික ආර්ථික සැලැස්මක් ඕනේ. ඒකේ කෙටි කාලේ, මැද කාලේ, දිග කාලේ වැඩ පිළිවෙල අවශ්‍යයි. අපි ඒක වෙනම සාකච්ඡා කරමු. අපිට දැන් මොන වෙලාව තියෙනවද මට ඉදිරිපත් කරන්න පුළුවන්. මොන ශේෂ්ත්‍රවල අපි වැඩිපුර බර තියන්නේ. අපි කොහොමද තේ කර්මාන්තේ දැන් ඩොලර් මිලියන 1300ක් අපි අපනයන ආදායම ගේනවා. මේක 2500ට අපි යන්නේ කොහොමද? අලුතෙන් තේ වගාව පටන් ගත්තොත් අවුරුදු 1කමාරක් යනවා දළු ටික නෙලන්න. හරිද? ඒ අතරේ කෙටි කාලෙ අපිට ගෙනා ගන්න පුළුවන් මොනවද? අපි කොහොමද එක්ස්පෝර්ටර්ස් ළඟින් දැන් අපේ රටේ එක්ස්පෝර්ට් කරන අය සමස්ත ඩොලර් ප්‍රමාණය ලංකාවට ගේන්නේ නැහැ. උන් ගේන්නේ යන්තම් තමන්ගේ ව්‍යාපාර කරගෙන ඕන ටික විතරයි. ඒ ටික අපි ගෙනාගන්නේ කොහොමද? රෙමිටන්ස් ගෙනාගන්නේ කොහොමද? ඒ වගේම අපේ රටේ ව්‍යාපාරිකයන්ට ආණ්ඩුව ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා උන් බදු ගෙවන්නේ හරියට. අපි කොහොමද මේ බදු ටික අය කරගන්නේ? ආර්ථික ශේත්‍රයේ අපි ප්ලෑන් එකක් ඉදිරිපත් කරාම මෙන්න සමස්ත ආර්ථික සැලැස්ම මෙන්න අපි කෘෂි කර්මාන්ත දියුණු කරන හැටි, මෙන්න දිව කර්මාන්ත දියුණු කරන හැටි, මෙන්න අපි වරාය ප්‍රයෝජන ගන්න හැටි, මෙන්න තොරතුරු තාක්ෂණය හරහා අපි විදේශගතව අලුත් වෙළඳපොළ අත්පත් කරගන්න හැටි, අපි සංචාරක ව්‍යාපාර දියුණු කරන්නේ මෙන්න මෙහෙමයි. හරිද? අපි තේ ඇතුළු සහ සුළු අපනයන භෝගයන් දියුණු කරන්නේ මෙන්න මේ විදිහට කියලා සමස්ත සැලැස්මක්. අන්නේ සැලැස්මේ අනිවාර්ය කොටසක් තමයි අපේ අධ්‍යාපනය. ඒ කියන්නේ අපි එතනින් ගන්න වෙන්නේ අපේ ශ්‍රම බලකායට පිරිස ගන්න වෙන්නේ එතනින්. ඒ අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ ඒකට. අපේ සෞඛ්‍ය ශක්තිමත් කරන්න ඕන. මොකද මේ වැඩ කරන ජනතාව ශ්‍රම බලකාය නිරෝගීව ශාරීරික මානසිකව තියාගත්තොත් තමයි ඔවුන් කරදර නැතුව වැඩ කරන්නේ. එතකොට මේ හැම පැත්තම අපි හිතන්න ඕන. එක මේක ආර්ථිකය. දෙක ඒ ආර්ථික සැලැස්ම මට ඕනනම් කියන්න පුළුවන් මෙහෙම. සැලසුම් ක්‍රියාත්මක කර ගැනීමේදී ඉතින් කාටවත් සැලසුම් ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ මොකද්ද? දේශපාලන වෙනස. රටේ ජනතාවට විශ්වාසයක් හදන්න ඕනකම තියෙනවා. අපි හොරකම් කරන්නේ නැහැ. අපි දූෂණ දඩුවම් කරනවා සහ හොරා කාපු දේවල් පවර ගන්නවා උඩ මට්ටමේ. සහ නාස්තිය සීරෝ කරනවා. අන්න එතකොට ජනතාවට විශ්වාසයක් හදන්න පුළුවන්. දැන් IMF එක ඔය දවස් 20ක් සාකච්ඡා කරාට පස්සේ අවසානයේ මොකද්ද කියන්නේ? IMF එක කියන්නේ රයිට්. ණය දෙන්න පුළුවන්. හැබැයි කලින් ගත්ත ණය වියදම් කරේ කොහොමද කියලා කියන්නකො. අන්න එතකොට තමයි දේශපාලනේ වගවීම පාරිශුභාවය සහ වංචාවෙන් තොර පාලනය ඕන කරන්නේ. ලෝක බැංකුව කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ගේ සාර්ව ආර්ථික වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න. ආර්ථික වැඩපිළිවෙලක් ඕන කියලා මං කිව්වා. ආර්ථික ශේෂ්ත්‍රය, දේශපාලන ශේෂ්ත්‍රය සහ රාජතාන්ත්‍රිකව අපි කොහොමද අපේ රට ස්ථානගත කරන්නේ? ලෝකයේ දැන් බල කඳුරු දෙකක් නෙමෙයි තියෙන්නේ. කඳුරු කීපයක් තියෙනවා. මේ පැත්තේ චීනය, මේ පැත්තෙන් ඉන්දියාව, ඉන්දියාවත් එක්ක ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය ඉන්නවා. යුරෝපා සංගමය වෙනම ඉන්නවා. ලතින් ඇමරිකාව වෙනම සංවිධානයකින් යනවා. අප්‍රිකාවත් දැන් වෙනම සංවිධානයකින් යනවා. මැද පෙරදිගත් එහෙම සංවිධාන තියෙනවා. රුසියාව වෙනම තියෙනවා. බල කේන්ද්‍ර කීපයක් තියෙනවා. ඒතකොට අපි කොහේ හරි ගිහිල්ලා එක කඳවුරකට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? අනිත් සියලු දෙනා අපිත් එක්ක ප්‍රශ්නයක් හදාගන්න. මොකද මේ කාටත් අපේ මේ භූදේශපාලන පිහිටීම ඉන්දියානු සාගරයේ වැදගත්. ඒ නිසා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අපි ප්‍රැක්ටිස් එකෙන් පෙන්වන්න ඕන. ඒතර මම කියන මේ ප්‍රධාන ධාරාවේ රාජතාන්ත්‍රික ආර්ථික දේශපාලනය කරගන්නා වෙනස්කම් විසින් අපි ශ්‍රී ලාංකිකයන්ටත් විදේශගත ලාංකිකයන්ටත් ලෝකෙටත් විශ්වාසයක් හදනවා. මෙන්න මෙහෙම අපි රට හදන්නේ කියලා. අන්නේ විශ්වාසයත් එක මතක තියාගන්න රවිදු. මේ ආර්ථිකය පණ ගහන්න පුළුවන්. වැටිච්ච තැනින් ගොඩ ගන්න පුළුවන් ක්‍රමානුකූලව. ගොඩ අරගෙන ඊට පස්සේ අපිට පුළුවන් ලෝකේ නව ප්‍රවණතාවයන් එක්ක ඉස්සරහට යන්න. ඉස්සෙල්ලා තියෙන වැඩේ තමයි මේ වලින් ගොඩ ගන්න එක. ඒ ගොඩ ගන්න වෙන්නේ විශ්වාසවන්ත ආණ්ඩුවක් ගොඩ නැගුවොත් විතරයි. අන්න ඒක අපි කියන්නේ ජාතික ජනබලයේ වෙනස තියෙන නොතන. අපේ වැඩසටහන අවසාන භාගයට ළඟා වෙද්දී ඔබතුමා බොහොම සුන්දර වචනයක් සඳහන් කරන මේ විශ්වාසී කියලා වචනයක්. අපි දකිනවා ඔබතුමල්ලා මැතිවරණ වේදිකාව උඩ කතා කරනවා. සමහර ලාවට විශාල සෙනගක් විශාල ජනකායක් ඔබතුමල්ලාගේ මැතිවරණ රැලි වලට එනවා. අපි දන්නේ ඔබතුමල්ලාත් බස් ධම්මලා සෙනග ගෙන්නනවද කියලා. හැබැයි මැතිවරණයක් ඉදිරියට එද්දී ඔබතුමල්ලා ෆේල්. ඔබතුමල්ලාට බලයක් හම්බ වෙන්නේ නැහැ. ඔබතුමල්ලාට ඒ විශ්වාසය නැතිකොට ඔබතුමල්ලා කොහොමද අන්තර්ජාතික මට්ටමේ විශ්වාසය ගොඩනගා ගන්නේ? මේකත් සුරංගනා කතාවක්ද සාමාන්‍යයෙන් ජාතික ජන බලවේගයේ මිනිස්සුන්ට කියන? හැමදාම එහෙම වෙන්නේ නැහැ. දේශපාලනයක එක අවදීන් තියෙනවා. අපි කියන්නේ මෙහෙමයි. දැන් ආණ්ඩුව බය නැත්තම් ඡන්දවලට තව මාසයකින් ඡන්දයක් තියන්නකෝ. හරිද? අපි කියන්නේ මේකට වෙන උත්තර නැහැ. ආයෙ නිකන් මේ වෙන නිකන් අරවමියෝ කියලා තීරුමක් නැහැ. මේ වෙනස කරගන්න වෙන්නේ මැතිවරණය කරා අලුත් පාර්ලිමේන්තුවේ අලුත් ආණ්ඩුවකින්. ආණ්ඩුව බය නැත්තම් ලක්ෂ 9 අතේ තියෙනවනම් 3-2 බලය ගැන විශ්වාසයක් තියෙනවනම් ඡන්දයක් තියන්නේ. ඇයි මේක එක මේ හේතු එකේ ඉන්නේ? ඡන්ද තියන්නේ නැහැ. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? කලින් මේගොල්ලෝ විපක්ෂ ඉන්නකොට ඒගොල්ලෝ ෆයිට් කරේ තිබුණු ඡන්ද මෙහාට ඇද ගන්න. දැන් ආණ්ඩු බලය තියාගත්තට පස්සේ තියෙන ඡන්ද තල්ලු කරන්න. අපි කියන්නේ රටේ විශාල වෙනසක් වෙලා තියෙනවා.
ආණ්ඩුව ඔය මිරිහානි රඹුක්කන ඊට පස්සේ මයි 9 වෙනිදා සිදුවීම් අපේ මත පටවන්න උත්සාහ කරන්නේ. ඇයි ඒ බැරි වුනේ? බැරි වෙන්න හේතුව තමයි අද තාක්ෂණය වේගින් ඉස්සරට ඇවිල්ලා. කොවිඩ් එකත් එක්ක ඔන්න වෙච්ච වාසියක් තමයි ගොඩක් අය අතේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවා. කැමරා එක තියෙනවා. ඔන්ලයින් යන්න දන්නවා. ඒ නිසා අද වෙන්න පොඩි හරි සිදුවීම් ආණ්ඩුවේ ස්ක්‍රිප්ට් එකම ලියා ගන්න බෑ. ඒ නැත්තම් එලහට ඒගොල්ලන්ගේ ඕන විදිහට ලියාගෙන මේ ඔක්කොම තව වැඩ ගොඩක් කරන්න තිබුණා. දැන් එහෙම නෙවෙයි. ජනතාවට බොහෝ දේ විවෘතයි. ඒගොල්ලන්ට පුළුවන් මාධ්‍ය ආයතන කීපයක් මිලදී ගන්න. ඒවට බලපෑම් කරන්න. නමුත් සමාජ මාධ්‍යවල බලපෑම් කරන්න බෑ ඒගොල්ලන්ට. තවත් නේද YouTube ඇතුළේ මේ නාලිකා ඔබ වගේ නාලිකා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ ඔක්කොම තමන්ගේ අතට ගන්න බෑනේ ආණ්ඩුවකට. දැන් මේ තත්ත්වය වෙනස්. ගාලු මෝදරෙන් පෙන්නුම් කරන එක සංකේතයක්. ඒක අරගලය අලුත්. ඒක මොඩර්න් අරගලයක්. ඒක තියෙනවා ඊටාම විචිත්‍ර ලස්සන අරගලයක් ඒක. එහෙම තමයි ලෝක දේශපාලනය වෙනස් වෙන්නේ. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා. අපි කියන්නේ ඒක ආණ්ඩුවට මේ විරෝධය යම් මට්ටමකට හෝ සාමකාමීව ප්‍රකාශයට පත් කරගන්න නම් ඡන්දයකට යන්න ඕන. එහෙම නැත්නම් ආණ්ඩුව ඡන්දවලට බයේ මේක අර බෝලේ වගේ යට කරගෙන ඉන්නවා නම් වතුරට යට තියාගෙන මේ පීඩනය පුපුරන්නේ සාමකාමීව නෙවෙයි. බොහොම ස්තුතියි මුතුමන්ට. ස්තුතියි. අපි පුරා හෝරාවක් කතා කරා ලංකාවේ දේශපාලනය වෙනස් වෙන්නට ඕනි කොහොමද කියන කාරණය පිළිබඳව. කෙසේ නමුත් සතියේ අවසාන දවසේදී සිකුරාදා දවසේදී ඔබට කියන්නට තියෙන්නේ රටට යහපත් වෙනවා නම් අපි කැමති, රටට හොඳක් වෙනවා නම් අපි කැමති. එම නිසා නිවැරදි තීරණ ගන්නට, නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. නිවැරදි තෝරා ගැනීම තුළින් අපේ රටට යහපතක්ම වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක මේ සතියේ ටොක් 24 වැඩසටහන නිමවට පත් කරනවා. තවත් මෙවැනිම කාලීන සහ කාලෝචිත ටොක් 24 වැඩසටහනකින් අපි සඳුදා දිනේදී මුණ ගැහෙමු.